समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्खधं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. තෙරුවන් සරණයි හැම දිනාටම. හොඳයි. පුංචි බාධක ටිකක් ආපු නිසා කට්ටියගේ හිතට මන් දන්නේ නැහැ මොන වගේ දැනුණාද කියලා. සාමාන්‍යයෙන් අපේ ස්වභාවය තමයි අපි දේවල් ටක් ගාලා බාර ගන්න එක. හැබැයි ලෝකයේ ස්වභාවය මේ ධර්මතාවය හරියට තේරුම් ගන්න යනවා නම් ජීවිතේන බාධක කම්කටොළු විශේෂයෙන්ම ධර්ම දානමය පින්කමක් කරන්න ගියාමත් කරදරයක් බාධාවක් ආවනම් ඒකත් අපි කමටහනක් කරගන්න මහන්සි වෙනවා මිසක් ඒ ධර්මතාවයත් එක්ක ඔට්ටු වෙන්න යන්නේ නැහැ. ඉතින් ඒ අර්ථයෙන් මට හිතුණා අර මල්වට්ටිය දැක්කහම පහුගිය දවස්වල මගේ ඔළුවට ආපු එක කාරණාවක් ඒක විග්‍රහ කරත් හොඳයි කියලා. මේ ගාථාව අපේ බුදු පියාණන් වහන්සේලා පෙන්නන මේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව කුළු ගන්න මට හිතුණා එතනින් නිමිත්තක් අරගෙන මේ සාකච්ඡාව කරගෙන ගියා නම් හොඳයි කියලා. අපි මේ පුංචි දරුවෝ අපි හැම කෙනෙක්ම පුංචි කාලේ ඉඳලා පුරුදු වෙච්ච වැඩක් තමයි බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්න. මං ඇහුවොත් ඔය ඇත්තන්ගෙන් ඇයි ඕගොල්ලෝ බුදුහාමුදුරන්ට මල් පූජා කරන්න කියලා. ඒකට අර්ථයක් තියෙනවද? ඒ කියන්නේ ඒකේ හැඟීම දැනිලා තියෙනවද? දැන් ඉතින් මොකවාඩන් දාගෙන හිටියට මට කරන්න දෙයක් නැහැ උත්තර දෙන්න ඕනේ. මොකවාඩන් දාගත්තයි කියලා ගොළු වගේ ඉන්න බෑ උත්තර දෙන්න ඕනේ. ඇයි දැන් අපි මල් පූජා කරන්නේ ඇත්තටම. ඒකේ අර්ථය හැඟීම මොන වගේද අම්මලා තාත්තලාට මේ අයියලා අක්කලාට හැමෝටම දැනලා තියෙන්නේ. මේ දරුවොත් ඉන්නවා අපි ඒගොල්ලොනුත් අහමු. අපි ධර්ම දේශනාවක් සාකච්ඡාවක් විදිහට කරගෙන යන. එතකොට අපිට දෙපාර්ශවයටම පහසුවක් ඒක. එහෙමයි අනිත්‍ය ධර්මතාවයේ එහෙමයි. තව අර්ථයක් තියෙනවා. ඒ අයියා හොඳ ලස්සන ප්‍රවේශයක් ගත්තා. එහෙමයි. මල පර වෙනවා කියන අර්ථය එහෙමයි. තව තියෙනවද? පුතයාට මොකක් හරි අදහසක් තියෙනවද? ආච්චියම පූජා කරන නිසා මාත් මල් පූජා කරනවා එහෙමද? හරි හොඳයි. සමාජයේ තුල විවිධාකාර අදහස් තියෙනවා. ඒක ඔක්කොම ඒවා වැරද්දක් නෑ. ඒ සියල්ලම අපි පිළිගන්නවා. නමුත් මට හිතුණා මේ මලත් එක්ක බැඳිච්ච ක්‍රියාවලියත් එක්ක ධර්මතාවය විග්‍රහ කරගන්න අපි උත්සාහයක් දරුවොත් හොඳයි කියලා.
පින්වතුනි මේ ලෝකේ අපි මල් පිපෙනවා දකිනවා. අපිට පේනවා මල් පිපෙනවා. මේ මල් පිපෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලියට අපි ලස්සන වචනයක් කියනවා පරාගණය කියලා. පරාගණය කියන ධර්මතාවයේ තුල තමයි ඒ කියන ක්‍රියාවලිය තුල තමයි අපිට ලෝකෙට මේ මල් පිපෙනවා කියන කතන්දරේ සිද්ධ වෙන්නේ. එතකොට මේ පැවැත්ම කියන ස්වභාවය තුල දැන් මේ සංසාරය කියන වැඩපිළිවෙල තුල සංසාර ඕගය කියන වැඩපිළිවෙල තුල ප්‍රධානම කාරණාව තමයි පැවැත්ම කියන වැඩපිළිවෙල. ඒ පැවැත්ම කියන වැඩපිළිවෙල තුල සත්‍යය ගහව තියෙනවා පරාගණය කියන ක්‍රියාවලිය. හැබැයි මේ ක්‍රියාවලියේ තියෙන ප්‍රශ්නය අපිට බැලූ බැල්මට පේන්නේ නැහැ. මේකේ ගැටලුවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා මේ පැවැත්මේ අවුලක් තියෙනවා කියන එක අපිට එකපාර දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්න බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව ඒ උන්වහන්සේලාගේ බුදුරත්නයේ ධර්මරත්නයේ සංඝරත්නයේ ඇසුර මුල් කරගෙන ඒ තුනුරුවන මුල්තන්හි තබාගෙන අපි මේක සොයනකොට තමයි අපිට මේ ප්‍රශ්නය මේ සංසාරය කියන ක්‍රියාවලිය සම්බන්ධ මන අවබෝධයකට යන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. එතකොට මේ සංසාරය කියන ක්‍රියාවලිය සම්බන්ධව අවබෝධයක් ගන්න අපි උත්සාහවන්ත වෙනකොට අපිට නිමිත්ත කමටහන තියෙන්නේ අපි මේ ඇසුරු කරන ලෝකෙම්ම තමයි. අපි මේ අපිට පේන ඇහෙන දැනෙන ලෝකයේ තුලින්ම තමයි අපි මේ කාරණාව විවරණය කරගන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. එතකොට එහිදී උදාහරණයක් විදිහට අපි ගත්තොත් මල් පිපෙනවා කියන සංසිද්ධිය, මලක් පිපෙනවා කියන සංසිද්ධිය, ඒ සංසිද්ධිය කියන්නේ සම්පූර්ණයෙන්ම පරාගණික ක්‍රියාවලියක් ඔස්සේ සිද්ධ වෙන එකක්. එතකොට ඕගොල්ලෝ අපි හැමෝම දන්නවා මලක් පිපුණට පස්සේ මේ මලට තියෙනවා ලස්සන රූපයක්. මලට තියෙනවා අපි කියමුකෝ ප්‍රියමනාප රූපයක් කියන එක. ඒ වගේම තමයි ඕගොල්ලෝ අද විද්‍යාව එහෙම ඉගෙනගෙන තියෙන නිසා ඕගොල්ලෝ දන්නවා මේ ශාකවල තියෙනවා සියුම් ශබ්ද. මලටත් තියෙනවා කෘමිසත්තුන්ට ගෝචර වෙන ශබ්ද රටාවක්. ඒක අපේ කනට ගෝචර නැහැ. එතකොට මලෙත් තියෙනවා යම්කිසි ස්වභාවයක්. ඒ කියන්නේ ලස්සන රූප ස්වභාවයක් තියෙනවා, ශබ්ද ස්වභාවයක් තියෙනවා. ඒ වගේ තමයි ගන්ධ ස්වභාවයක් මලට අදාළව තියෙනවා. ඒ වගේම තමයි මලට අදාළව මල දැන් අපි අරන් මලක් දැන් අපි කතුරු මොරුංග මල් එහෙම කනවනේ නේද? ඒකත් මල්ලේ. තව බිම් මල් එහෙමත් කනවනේ. ඒවත් මල්ලේ. මේ මලට රසයකුත් තියෙනවා. ඒකට මල හොඳට ස්පර්ශ කළාම දැනෙන ස්පර්ශයකුත් තියෙනවා. එතකොට මේ මල කියන එක මලට හොඳ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් කියන ඒ කොටස් ටිකෙන් කැටි කරගෙන මලක් කියන එක අපි අතට ගත්තාම නැත්නම් මලක් කියන එක පිපුණාම මේ මල දකින්න පිරිසක් ඉන්නවා. අපිත් දකින්නවා වගේම තව පිරිසක් ඉන්නවා දකින්න. ඒ දකින්න කට්ටියට අපි කියමු කෘමිසත්තු කියලා, සමනලියෝ, බඹරු වගේ සත්තු. දැන් මේගොල්ලෝ මේ රූපය දැකලා ඒ රූපයට ඇදෙනවා. ඒ වගේම තමයි මේකෙන් ඇහෙන ශබ්දේ ඒකටත් ඇදෙනවා. ඊට පස්සේ මේ ගඳ සුවඳ නැත්තම් මේ ගන්ධ ස්වභාවය, මේකේ රසය මේක ස්පර්ශ කරන්න ඇවිල්ලා මලේ මේ කෘමිසත්තු වහනවා. වැහුවට පස්සේ මලේ තියෙන හැකියාවක් මොකද්ද හැකියාව? එයාගේ තියෙන පරාගන හැකියාව. ඒකට අපි කියනවා අර මොන හරි ශ්‍රාවයක් හරි මොන හරි දෙයක් මේක අර සතා ගැඟේ ගෑවුනහම මේ සතා ගිහින් වහන තැන්වල අර මල පෝෂණය වෙනවා. මලේ පැවැත්ම මල තහවුරු කරගන්නවා. මල හැමතිස්සම මලේ පැවැත්ම තහවුරු කරගන්නවා. එතකොට දැන් මේ කතාව දිහා අපි පොඩ්ඩක් උදාහරණයක් තුලින්ම මේ උදාහරණය තුලින්ම අපි මේක විවරණ කරගන්න යනවා නම් මල කියන එක පැත්තක්, ඊළඟට බඹර කියන එක තව පැත්තක්. මල කියන එක පැත්තක්, බඹර කියන එක පැත්තක්. මේ දෙන්න එකතු වෙනකොට මේ දෙන්නගේ එකතු වීමත් එක්ක මලේ පැවැත්ම තහවුරු වීම සිද්ධ වෙනවා. මලේ පැවැත්ම තහවුරු වීම සිද්ධ වෙනවා. එතකොට පින්වතුනි මල කියන පැත්තට අපි ගත්තොත් අභ්‍යන්තරය ඒ කිව්වේ සත්වයාගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රිය පද්ධතිය, ඉන්ද්‍රිය ක්‍රියාවලිය අපි ගත්තොත් අභ්‍යන්තර පැත්තට බඹර වගේ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන කොටස් ටික. දැන් සත්පුද්ගල වැඩපිළිවෙල නැත්තම් පැවැත්ම නැත්තම් සංසාරය බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ මෙන්න මේ ධර්මතා දෙකත් එක්ක. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම. දැන් ඇහැ කියන ධර්මතාවයේ තනිව යෙදෙන්නේ නැහැ. ඇහැට රූපේ යෙදෙන්නම ඕනේ. නැතුව පෙනීම කියන ක්‍රියාවලිය ගැන අපිට කතා කරන්න බෑ. පෙනීම සම්බන්ධව. එතකොට කන කියන ධර්මතාවය තනිව යෙදෙන්නේ නැහැ. ඒකට ශබ්ද කියන ධර්මතාවය යෙදෙන්නම ඕනේ.
එතකොට ඒ වගේ දැන් මේ ඇස කනනාසය දිව ශරීරයේ මන කියන එක මල වගේ නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ටික තමයි බඹර වගේ. එතකොට දැන් මේක ඇතුලේ දැන් මේ දෙන්නගේ එකතු වීම අපිට බැලුව බැලමට පේනවා. හැබැයි මේක ඇතුලේ සිද්ධ වෙන පරාගණය අපිට හැට පේනවද? දැන් මලක් සහ බඹරෙක් එකට එකතු වෙන එක අපිට පේනවා. හැබැයි ඒක පෙරුණට ඒක ඇතුලේ සිද්ධ වෙන පරාගණ ක්‍රියාවලිය ඒක අපිට පේන්නේ නැහැ. ඒ වගේ තමයි දැන් මේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින මේ අසකරණාසය දිව ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරු කරගත්ත මේ වැඩපිළිවෙල තුල සිද්ධ වෙන පරාගණය නැත්තම් පැවැත්ම තහවුරු වීම නැත්තම් මේ සංසාර ඕගයට අසු වීම කියන එක අපි දන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. මේක පේන්නේ නැති නිසා, මේක දන්නේ නැති නිසා අපි හරි හොඳට ඉතින් මේ ලෝකේ ජීවත් වෙනවා. මේකේ කිසි ප්‍රශ්නයක් නෑ. පොඩ්ඩක් කොරෝනා වගේ එනකොට ඔන්න පොඩ්ඩක් පත්තු වෙනවා. නැත්තම් ළඟ මේකෙක් සෙත්ත පොච්චි වුණාම මං කියන භාෂාව අවුල්ද දන්නේ. චුට්ටක් පත්තු වෙනවා. මේකේ මොකක් හරි අවුලක් තියෙනවා. උප්පරිම දවස් 7යි. ආයි අමතකයි. ආයි අපි අර රේස් එකේ දුවනවා. දැන් මේ පැවැත්මේ අවුලක් තියෙනවා නම් ඒ අවුල හොයාගන්න මහන්සි වෙනවා නම් බොහොම පැහැදිලිව අපි මේක ගැන සවිඥානික විය යුතුයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සත්‍ය හොයාගන්නවා කියලා ලොකු කෝලහලයක් ඇති වෙනවා. ඒ කාලේ අපි කියනවා උපනිෂද් මුනිවරුන්ගේ පහළ වීමත් එක්ක මේ ලෝකේ සත්‍ය මොකක්ද? ඇත්ත මොකක්ද? යථාර්ථය මොකක්ද කියන පරේක්ෂණය කරන්න විශාල පිරිසක් ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර බ්‍රාහ්මණ කියන චතුර්වේදය ඒ කාලේ තිබුණා කියන චතුර්වේදය මේ කුල හතරෙන්ම විවිධාකාර පිරිස එනවා. මේ කුල හතරෙන්ම එනවා එක කුලයකින් නෙමෙයි. ඔක තියෙනවා දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ. ඒ කියන්නේ සත්‍ය හොයාගෙන යන්න ජාතියක් කුලයක් මලයක් වර්ගයක් අදාළ නැහැ. මොකද පොදුවේ අපි හැමෝම ඉන්නේ පැවැත්ම කියන ක්‍රියාවලිය තුල. ඒකට සිංහල දෙමළ මුස්ලිම් බර්ග අද අපේ රටේ තියෙන බෙදීම් ගත්තත් ලෝකෙ බෙදීම් ගත්තත් මේ සියලු බෙදීම් දරාගෙනම තමයි අපි හැමෝම ඉන්නේ. එතකොට මේ බෙදීම් ටික පොඩ්ඩක් පැත්තකින් තියලා මේ ලෝකේ ඇත්ත මොකක්ද? සත්‍ය මොකක්ද? යථාර්ථය මොකක්ද කියලා කෙනෙක් හොයන්න පටන් ගන්නවා නම් අන්න එහෙම පිරිසට අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා ශ්‍රමණ සම්ප්‍රදාය කියලා. ශ්‍රමණයෝ කියලා කියනවා. ඒ ශ්‍රමණ සම්ප්‍රදාය තුල සත්‍ය ගවේෂණය කියන කාරණාව. මොකද්ද ජීවිතේ? මොකද්ද යථාර්ථය? මොකද්ද මේ ලෝකයේ ඇත්ත? මේක සත්‍ය මොකක්ද කියන එක විමර්ශනය කරන වැඩපිළිවෙලක් තියෙනවා. මෙන්න මේ වැඩපිළිවෙල ආරම්භ වෙච්ච කාලේ තමයි මේ වැඩපිළිවෙල උපනිෂද් යුගයේ මුල් කරගෙන ආරම්භ වෙච්ච කාලේ තමයි මීට අවුරුදු 2600කට කලින් ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ ජීවමාන වෙන්නේ. එතකොට උන්වහන්සේගේ සද්ධර්ම ධාතුව තමයි අදටත් අපි මේ මූල තේරවාදී ග්‍රන්ථයන් මුල් කරගෙන අපි සාකච්ඡා කරන්න උත්සාහවන්ත වෙන්නේ. ඉතින් මේ ධර්මය හරිම අර මං කියන්නේ වචනෙන් ගැඹුරුයි කියලා. මොකද ඒකේ ගැඹුර Tamanටයි දැනෙන්න ඕනේ. කොච්චර කොහොම කිව්වත් පොළු පාරක තියෙන රඟේ තේරෙන්න හොඳ පොළු පාරක් කන්න ඕනේද නැද්ද? ඒකෙන් කියන්නේ පොළු පාරක් කන්න කියන එක නෙමෙයි. ජීවිතේ අපිට දැනෙන තැනින් තමයි අපි අපේ ජීවිතේ දැනෙන තැනින් තමයි අපි ජීවිතය සම්බන්ධව සවිඥානිකව සබුද්ධික වෙන්නේ. ඒ වගේ මේ ධර්මය කියන එක හොයන්න යනකොට ධර්මය කියන්නේ වචන ගොඩක් අරේ තියාගන්න එකක් නෙමෙයි. මේ ධර්මය කියලා කියන්නේ Tamanට Taman අවබෝධ කරගන්න දීලා තියෙන හැටියට කැඩපතක් වගේ. මේක ටිකක් තේරෙන්න පුංචි උදාහරණ කතාවක් කියන්න මේ හැඟීම හොඳට අල්ලගන්න. අපි ඊට පස්සේ යම් මලේ උදාහරණයට අපි මලෙන් පටන් ගත්තේ කතාව. හිතන්න අපිට ඕන වෙනවා ඇහි පිල්ලමක් ගලව ගන්න. ඇහි පිල්ලමක් ගලව ගන්න. දැන් ඇහි පිල්ලම තමන්ගේ ළඟම තියෙනවද නැද්ද? තමන්ගේ ළඟම තියෙනවා. හැබැයි මට කියන්න ඕක ගලවන එක ලේසිද? ඇහි පිල්ලමක් දැන් මෙහෙම අල්ලපුවකින් එකපාරක් ගලවලා ගන්න පුළුවන්ද? එක ඇහි පිල්ලමයි. ඇහි පිල්ලම් දෙක තුනක් බෑ. පුළුවන්ද? මෙහෙම අපිට හිතිච්ච ගමන් ගලවන්න පුළුවන්ද? බෑ. ඕක ගලවන්න නම් ඕකට උපකාරයක් ගන්න සිද්ධ වෙනවා. උපකරණයක් අවශ්‍ය වෙනවා. ඒ උපකරණයට අපි කියමු කණ්ණාඩිය කියලා. නේ? කණ්ණාඩියක් කරගෙන. දැන් මේක තමන්මයි කරගන්න ඕනේ. අනිත් කෙනෙක් කළා හරියන්නේ නැහැ. හොඳේ. තමන්මයි මේ කතාව කරගන්නේ. මේක ඇහි පිල්ලම ගලවගන්නේ තමන්මයි. දැන් කණ්ණාඩියක් අරගෙන දැන් මේ ඇහි පිල්ලම ගලවන්න පටන් ගන්නවා. දැන් තමන්ගේ ඇහි පිල්ලම හොඳට කණ්ණාඩියෙන් පේනවා. දැන් පේනකොට අපි මොකද කරන්නේ? බොහොම හෙමින්, බොහොම විමසීමෙන් කිසි කලබලයක් නැතුව එක ඇහි පිල්ලමක් ගැලවුවා කියලා හිතන්නකෝ. පින්වතුනි මේ උපමාවේ අදහස ගන්න හොඳට ඔය ඇහි පිල්ලම ගලවනවා වගේ තමයි සත්‍ය අවබෝධ කරනවා කියන එක. කණ්ණාඩිය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය.
එතකොට ධර්මය කියන එක හරියට රිෆ්ලෙක්ෂන් එකක් වගේ නැත්තම් මේ කණ්ණාඩියක් වගේ පාවිච්චි කරලා තමයි අපි අපිවමයි අවබෝධ කරගන්නේ. දැන් මේ කණ්ණාඩියෙන් කාවද පේන්නේ? තමන්වයි පේන්නේ. හැබැයි මේක බලන්න ගියාම අපි පොඩි වැඩක් කරනවා. ඔය මට මතකයි එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ දේශනාවක මට ඇහෙන උන්වහන්සේ ලස්සන උදාහරණයක් දෙනවා. උන්වහන්සේ කියනවා අද මේ කාලේ සමාජ ගොඩක් කට්ටිය ධර්මය තමන්ගේ හිතට ඕන විදිහට අහන්න යනවා. ඒ කියන්නේ තමන්ට ඕන විදිහට ධර්මය අහන්න. ඒ කියන්නේ තමන්ට ඕන විදිහට ප්‍රතිපදාව හදා ගන්නවා. තමන්ට ඕන විදිහට ධර්මය සම්බන්ධව තමන් විවිධාකාර දෘෂ්ටි දරා ගන්නවා, අදහස් දරා ගන්නවා. උන්වහන්සේ පෙන්නනවා තමන්ට ඕන විදිහට ධර්මය හොයන්නේ නැතුව ධර්මයට ඕන විදිහට ධර්මය හෙව්වොත් අපිට සත්‍යයට ලං වෙන්න ලේසි කියන එක. සත්‍ය අවබෝධ කරගන්න එක ලේසි කියන එක. ඒක කැපකිරීමක්. තමන්ගේ පැත්තෙම කරන්න ඕනේ කැපකිරීමක්. ඒ නිසා තමයි ධර්මය විග්‍රහ කරනකොට අපේ වීදාගම මෛත්‍රී වීදාගම නායක හාමුදුරුවෝ ලියපු ලෝවැඩ සංග්‍රහය තියෙන්නේ තම නැනපමණින් දැනගත යුතු. මේ නැණය දියුණු කරන්න ධර්මයේ පිළිබඳ අපි මනා සබුද්ධික සාකච්ඡාවක්. ධර්මයේ පිළිබඳ මනා සාකච්ඡාවක් ඇත්තටම අවශ්‍යයි. මේ කාලේ අපි දකින ස්වභාවයක් සමාජය තුළ සංවාද සහ සාකච්ඡා කියන දෙපැත්තම තියෙනවා. අද වෙනකොට ධර්මයේ පිළිබඳ විවිධාකාර සංවාද මතුවලා තියෙනවා. විශේෂයෙන්ම මනාලිකා වලින් විශාල වශයෙන් අද බණ කියනවා. ඒ වගේම තමයි ත්‍රිපිටක ධර්මයේ දැන් කෙලිම හෑන්ඩ්ෆෝන් එකේ තියෙන්නේ. ඇයි ඔය Apple ඕන තරම් තියෙන්නේ? ඇප්ම තියෙනවා මම හිතන්නේ දැන් 50ක් 60ක් විතර. ටක් ගාලා ගහපු ගමන් සූත්‍ර ඕන එකක් ටක් ගාලා එළියට එනවා. එතකොට ඒ කියන්නේ අද අපිට මේක දැනුමක් විදිහට කියව ගන්න අවශ්‍ය කරන සියලුම වට පරිසරය හොඳටම සකස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩේටා එකක් විදිහට සාකච්ඡා කරන්න, ඩේටා එකක් විදිහට කතා කරන්න අවශ්‍ය කරන සියලුම දේවල් ටික තියෙනවා. ඒ නිසාම මේ ස්වාමීන් වහන්සේලා සමහරලාට එකතු වුණාම ඔය අපි මං ඉන්න පන්සලේ සහ අපි ඔය සමහර තැන් වලට ගියාම කතා කරනකොට ස්වාමීන් වහන්සේලා කියන කතාවක් තමයි හාමුදුරනේ අද අපිට වැඩිය ගිහියෝ සමහරලාට බණ දන්නවා. ඇයි අනේ ඒකයි කියලා මම මේ ස්වාමීන් වහන්සේලා බණ දන්නේ නැහැ කියනවා. එහෙම නෙමෙයි වරදවා ගන්න එපා. එහෙම කිව්වම ඉතින් ගන්න අනිත් පැත්තටම. තාම ශ්‍රේෂ්ඨ මහා යතිවරයෝ නිසා තමයි අදටත් මේ කාරණාව අපි මෙහෙම රැකගෙන යන්නේ. උන්වහන්සේලා මේක ආරක්ෂා කරන් ආවේ නැත්නම් අද අපිට බණ ටිකක් කියන්නවත් තැනක් සමහරට ඉතුරු නොවෙන්න තිබ්බා. ඒක නිසා ඒ යතිවර සංඝයාට අනිවාර්යෙන් අපි වන්දනාමාන කළ යුතුයි. නමුත් අර ලොකු හාමුදුරුවෝ කෙනෙක් මේ ඊයේ පෙරේද මාත් එක්ක ඔය කතා කරන වෙලාවක උන්වහන්සේ කතාව කිව්වේ දැන් සමහර ගිහි පිරිස ඉන්න හොඳට ධර්මයේ කියවනවා. ඒ ඇයි ඒගොල්ලන්ට අද ඒකට හැකියාව තියෙනවා. තාක්ෂණය සහ මුද්‍රණ කර්මාන්තයේ දිනුව මේ දේවල් එක්ක අපිට ටක් ගාලා මේ දැනුම මේ ධර්මයේ සම්බන්ධ තියෙන මේ සූත්‍ර ධර්මයන් ටක් ගාලා ගහපු ගමන් අපිට කවුරු හරි මොකක් හරි කියනවාද ඒක ටක් ගාලා බලන්න හැකියාවක් පරිසරයක් අද නිකම්ම මක් වෙලා තියෙනවද? නිර්මාණය වෙලා තියෙනවා. එතකොට දැන් ඒක උපකාර කරගෙන ඒක මත පිහිටන් නැතුව ඒක උපකාර කරගෙන අපි ධර්මයේ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. දැන් හොඳට තෝරගන්න සංවාදයේ සහ සාකච්ඡාව අතර වෙනසක් තියෙනවා. මේක අර්ථය ගන්න මම චුටි කතාවක් කියන්නම්. බොහෝ වෙලාවට අපි සංවාද කරනවා කියන තැන තියෙන්නේ ඉස්කෝලේ විශ්වවිද්‍යාලේ විවාද කරලා තියෙනවා නම් කවුරු හරි අත උස්සන්න බලන්න විවාද කරනකොට. විවාද රයිට්. විවාද බලලා තියෙන කට්ටිය ටීවී එකේ හරි බලලා තියෙනවනේ. විවාදයක ස්වභාවය මොකද්ද? අපි එතනින් ගමු ඒ උදාහරණය ගමු. විවාදයක ස්වභාවය තමයි අර පැත්තෙන් කියන කරුණු කොච්චර හරි කියලා දැනුණත් තමන්ගේ පැත්තෙන් ඒක හරි කියලා පිළිගන්න කැමති නැහැ. කොහොම හරි කළා ඒක බොරු කරන්න තමයි try කරන්නේ. ඕකට අපි කියනවා point break කරනවා කියලා. ඔය විවාද ක්‍රමයේ තියෙන නීතිඥයෝ ගාව. හොඳ තර්ක ඥානයක් තියෙන කෙනෙක්ට ඕන විවාදයක් කරකවන්න පුළුවන් අනිත් පැත්තට. ඔයගොල්ලෝ දන්නවා කොල්ලින්නාර්ථ සිල්වා මට මතක හිටියේ මේ මහත්තයා ගොයන් කොලෙන් නඩුවක් දිනපු හැටි. මං කියන්න ඕනේ නැහැ නේ මතකයිනේ. මේ සංවාද කියන ස්වරූපය තුල තියෙන ඔන්න ඔය වගේ එකක්. ඒ කියන්නේ තර්ක කරලා වාද කරලා විවාද කරලා කොහොම හරි පුද්ගලයෙක්ව ප්‍රොමෝට් කරනවා. මම හරි කියන එක. එදා බුදුහාමුදුරන් කාලෙත් විශාල පිරිසක් ආව බුදුහාමුදුරුවොත් එක්ක තර්ක කරන්න, වාද කරන්න, විවාද කරන්න. එහෙම ආපු එක්කෙනෙක් තමයි මජ්ක්‍ධිම නිකායේ චූලසච්චක සූත්‍රයේ සච්චක. සච්චක ඇවිල්ලා බුදුහාමුදුරුවොත් එක්ක ලොකු විවාදයක් කරනවා. ඒකෙදි ආවේ සච්චක හරි කියලා කියන්න. බුදුහාමුදුරුවෝ සච්චක හරි කියන්න ගියත් නෑ, වැරදි කියන්න ගියෙත් නෑ. බුදුහාමුදුරුවෝ කලේ කවුද හරි කියපු එක නෙමෙයි. මොකක්ද හරි කියන එක. මම මේ කියන අර්ථය හොඳට තෝරගන්න. සංවාදයක, වාදයක, විවාදයක තියෙන්නේ නිරන්තරයෙන්ම මම හරි කියන එක. නැත්තම් කෙනෙක් හරි කියන එක පෙන්වන්න හදන එකක්. පුද්ගලය ස්වභාවයක් තමයි ඉස්මතු කරන්නේ.
හැබැයි සාකච්ඡා කිරීමක අපි කියනවා කාලීන ධම්ම සාකච්ඡා කාලීන ධම්ම ශ්‍රවණං. ධර්මයේ පිළිබඳ මනා සාකච්ඡාවක් මනා සබුද්ධික වීමක් තුල තියෙන්නේ විවාද කිරීමක් නෙමෙයි. එතන පුද්ගලයෙක් හරි කියන එකක් නෙමෙයි තියෙන්නේ. මොකක්ද හරි කියන එක සාකච්ඡා කරන එක. එතකොට දැන් මේ අද සමාජය තුල අපි සාකච්ඡාව කියන එක හරියට විග්‍රහ කරගත්තේ නැති වුණොත් එහෙම වෙන දේ තමයි අපි යන්නේ මක් කරන්නද? සංවාද කරන්න, විවාද කරන්න. ඕක තේරෙන පුංචි උදාහරණ කතාවක් කියන්නම්. දැන් ඉතින් ඕගොල්ලෝගේ මූණවල මට පේන්නේ නැහැනේ මොකෝ වඩන් දාගෙන ඉඳම එක්ස්ප්‍රෙෂන්ස් මට තේරෙන්නේ නැහැ. හැබැයි S දෙකෙන් තේරෙනවා. ඉන්නවද නැද්ද කියන එක. මම පුංචි ප්‍රශ්නයක් අහන්නම්. දැන් ඕගොල්ලෝ ටික කාලයක් බණ අහනවා ඇතිනේ නේ. කාලයක් තිස්සේ ධර්මය අහනවා ඇතිනේ. දැන් හිතන්න ඔබ දැන් ඔහොම හොඳට බණ අහගෙන ඔහොම ඉන්නවා. ඉන්නකොට කවුරු හරි අල්ලපු ගෙදර කෙනෙක් ඕගොල්ලෝ දන්නේ නැහැ එයාත් බණ අහනවා කියලා. හැබැයි එයාත් එක්ක නිකන් සාමාන්‍ය විදිහට කතා කර කර ඉන්නවා. එදිනදා සාමාන්‍ය අසල්වාසීන් එක්ක කතා කරන විදිහට. දැන් එයා ඇවිල්ලා ඔයාට මොන හරි බණ ටිකක් කියනවා. දැන් ඔයාට මොකද හිතෙන්නේ? ඒක හොඳට කන තියලා අහගෙන ඉන්නද නැත්නම් ඔයා දන්නේ එක එයාට ඉක්මනට කියන්නද? කොබන් මේක වෙලා තියෙන කට්ටිය. අපිට එන්නේ ටක් ගාලා කවුරු හරි කෙනෙක් ධර්මයක් කියලා දෙනකොට ඒක අහගෙන ඉන්න එකක් කියලා අපිට ඒ කියන්නේ මොකක් හරි මොනවා හරි කියනකොට අර කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියන ඒක නෙමෙයි අපේ මෝඩ් එක. අපි දැන් කාලයක් අහලා නෙදී මහත් දන්නවා බුදුහාමුදුරන්ගේ ධර්මය. දැන් මොකද වෙන්නේ? අරක කියනකොට මොක නෙමෙයි මෙහෙම බලන්න කියලා අපි try කරනවා ටක් ගාලා මක් කරන්නද? අර අපි ඒක දාන්නේ දෙන්න. කොබලන මේ වගේ වෙලා තියෙන කට්ටිය දැන් ආයි බය නැතුව අවංකව තුස්සනා ඔය තියෙන්නේ. ඔන්න ඕක තමයි විවාද මෝඩ් එක. දැන් හොඳට තෝරගන්න මම මේක ඔය පෙළදහම කියවනකොට තමයි මේක සියල් හම්බෙන්නේ. දැන් පෙළදහම කියවනකොට අපි පෙළදහම අපිට හරියට අද අපි කියවන try කරනවා. හැබැයි අපිට කියවෙන්නේ නැහැ. අපිට කියවෙනවා නම් මේ හැම සූත්‍රයකම තියෙන පරයය කියවන්න යනකොට මේ හැම සූත්‍රයකම තියෙනවා පින්වතුනි එදා සමාජයේ වටපිටාව. මේක ඕකට යනකොට අටුවාව ටීකාවත් එක්ක ඇසුරු කරන්න උත්සාහයක් දරන්න ඕනේ. නිකන් හිටියට ඕක හම්බ වෙන්නේ නැහැ. දැන් ඔය සූත්‍රයක් කියවනකොට අද අපි මේ සූත්‍රයක් කියවන කෙලින්ම එසෙන්ස් එක. ත්‍රිපිටකයේ මූල ග්‍රන්ථ 57 තියෙන කෙලින්ම එසෙන්ස් එක. එසෙන්ස් එක කියන්නේ කෙලින්ම හරය සංක්ෂිප්ත කරලා තියෙන්නේ. මේක කියවු ගමන් ටක් ගාලා මේක දෙතුන් පාරක් කියවනකොට එන්නේ data. data එකක් එන්නේ. මේකෙන් data එකට කොටු වෙන්නේ නැතුව මේ සූත්‍රය expand වෙන්න මේ සූත්‍රය හොඳට විස්තර ਵਿਚාරය වෙන්න අපි මේ සූත්‍රවල තියෙන පරිසරය කියවන්න ඕනේ. දැන් ඕක මම එක තැනකින් කියන්නම්. ඔය සතිපට්ඨාන සූත්‍රය විග්‍රහ කළාට පස්සේ මේ සතිපට්ඨාන සූත්‍රය කියපු රටේ මිනිසුන්ගේ ස්වභාවය කුරු රටේ හිටපු පිරිසකේ තිබිච්ච ස්වභාවය විග්‍රහ කරන්නේ නැහැ සූත්‍රේ. ඒක තියෙන්නේ අටුවාවේ. එතකොට දැන් එදා ඒ කතාවේ ඒ සූත්‍ර ඒ කතාවේ මේ විග්‍රහය තියෙනවා ඒ හිටපු පිරිස හරිම බුද්ධි ගෝචරයි කියන එක. හරිම අර ඒ කියන්නේ අර දැනුම පිපාසයෙන් හිටපු පිරිසක්. අවබෝධය පිළිබඳ පිපාසයෙන් හිටපු පිරිසක්. ඒ පිරිස අර ඒ පිරිසට බුදුරජාණන් වහන්සේ ඒ සවිච්ච සමාජ පරිසරයට ගැලපෙන පරිසරය දැනගෙන දැකගෙන තමයි ඒගොල්ලන්ට කතා කළේ. ඒ නිසා තමයි හැමදෙස්සම කියන්නේ ජනපද නිරුක්තියෙන් සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ ජනපද නිරුක්තිය කියලා කිව්වම මේ වචනයක් නෙමෙයි මේ කියන්නේ. ඒ සමාජයේ මිනිස්සු පාවිච්චි කරන භාෂාව, ඒ මිනිස්සුන්ගේ තියෙන සමාජචර්යාව, ඒ මිනිස්සුන් ජීවත් වෙන රටාව, ඒවා පිළිබඳ අවබෝධයකින් යුක්තව ඕනේ ශ්‍රාවකයාට ආමන්ත්‍රණය කරන්න. ඔක ටිකක් තේරෙන කතාවක් කියන්නම්. සාමාන්‍යයෙන් හොඳ දරුණු අපරාධකරු හරි නැත්තම් එහෙම ඉන්න කෙනෙක් ගාවට ගිහිල්ලා අපි ධර්මයේ සාකච්ඡා කරන්න පටන් ගන්නවා. හැබැයි එයා දැන් අපි ඉතින් පින්වතුනි අපි මේ කියන එක අහන්න හරි මොකක් හරි කිව්වොත් එකපාර අර ඒගොල්ලෝ ඉන්නේ නිකන් ඒක තේරෙන හොඳටම කියන්නම්කෝ ඉස්කෝලේ කාලේ අපි ඉන්නකොට අපි හොඳට පන්ති වල කෑ ගහනවනේ හෝ ගාලා කෑ ගහනවනේ ඒ කෑ ගහ ඉන්නකොට දැන් ගුරුවරයාට පන්තිය අවනත කරගන්න බැරි වුණොත් ගුරුවරයාට පන්තිය එකපාර අවනත කරගන්න බැරි වුණොත් ගුරුවරයා මොකද කරන්නේ පන්තිය මැද්දට ගිහිල්ලා එකපාර ළමයි කියලා හයියෙන් කෑ ගහලා මුළු පන්තියම සෙටල් කරගන්නව නේද පොඩ්ඩක් ඊට පස්සේ නේද උගන්වන්න පරිසරයක් එතන හැදෙන්නේ. නැත්නම් අර කෑග ගහ ඉන්න පරිසරයේ ගිහිල්ලා බණ කියන්න කිව්වොත් මොකද වෙන්නේ? අද ගොඩක් ඔය ගුරුවරු මෙතන ඉන්නවා නම් ගුරුවරු ඕක දන්නවා. හාමුදුරනේ ළමයි එක්ක වැඩ කරන්න බෑ එහෙම කියන්න එපා. අපේ ළමයි හරි හොඳයි. අපේ ළමයි නරක කරගෙන තියෙන්නේ අපිම තමයි. ළමයි නරක නෑ කවුරුත්. මම මේ වෙන පැත්තක් කතා කළේ මේ ධර්ම කාරණාවෙන් පිට යන්න නෙමෙයි. අපිට මේක සාකච්ඡා කරන්න පරිසරයක් ඕනේ කියන එක. දැන් බුදු පියාණන් වහන්සේ පහළ වෙන කාලේ පරිසරය සකස් වුණා.
හැබැයි ඒක වගේම තමයි බුදුහාමුදුරුවෝ වගේම තව 6 දෙනෙක් කිව්වා අපිත් බුදු වෙලා ඉන්නේ කියලා. එතකොට ඒකට අපි කියනවා බුද්ධ කෝලහාලි කියලා. ඒතර දැන් මේ කාලයක සම්බන්ධව සාකච්ඡා කරනකොට එහෙම පොඩි කාරණා ගොඩක් ඒක එක පැත්තකින් හොඳයි. හැබැයි හොඳයි වගේම තමයි ප්‍රඥාවන්තයි නම් අපි ඇත්තටම මේ ශාසනය උගන්වන්නේ සද්ධාවන්ත ප්‍රඥාවන්තයෙක් වෙන්න, ප්‍රඥාවන්ත සද්ධාවන්තයෙක් වෙන්න. එතකොට සද්ධාවත් ප්‍රඥාවත් සද්ධාවත් කැටිව යන ගමනක බොහොම පැහැදිලිව අපි සංවාදයේ සහ සාකච්ඡාව අතර වෙනස තෝරගන්න ඕනේ. ඒක තෝරගන්න නැතුව ඒක විවරණය කරගන්න නැතුව අපිට මේ කතාව සාකච්ඡා කරන්න පරිසරයක් හදාගන්න බෑ. ඊළඟ කාරණාව තමයි පින්වතුනි මම තව පැත්තක් මේක ඇතුලේ වචනයක් විග්‍රහ කරනවා. ගවේෂණය සහ පරේෂණය. මෙන්න මේ වචන දෙකත් අත්‍යවශ්‍යයි අද. මොකද්ද ගවේෂණය කියන්නේ? මොකද්ද පරේෂණය කියන්නේ? මහත්තුරුන්ට නෝනලට අම්මලට තාත්තලට අදහසක් තියෙනවද? ගවේෂණය කියන්නේ සොයාගෙන යාම. පරේෂණය කියන්නේ තියෙන දේ හාර බලන එක වගේ එකක්. රයිට්. හොඳයි. මම ඒක චුට්ටක් විග්‍රහ කරන්නම්. ගවේෂණය කියන කාරණාවේදී පින්වතුනි ඇත්තටම තියෙන්නේ මේ අපි දැන් මොන හරි දැනුම් පද්ධතියක අපි දන්නවා කියලා හිතන්නකො මොන හරි දෙයක්. අපිට දැනෙනවා මම ඒක ගැන දන්නවා කියලා. ඒක දැන් මම මේ කියන්නේ අර අපිට වචනෙන් දැනෙන මට්ටම නෙමෙයි. ඒ කියන්නේ චිත්ත මූලයෙන්ම අපිට දැනෙන්නේ අපි දන්නවා කියන එක. එතකොට ආන්ගේ දන්නවා කියන තැන ඉඳගෙන මම යමක් දන්නවා ඒ දන්න දේ හරිද නැද්ද වැරදිද කියලා විමර්ශනය කරන එක තමයි ඇත්තටම ගවේෂණය කියන්නේ. ඒ කියන්නේ මම දන්න දැනුම් පද්ධතිය අපි දන්න දැනුම් පද්ධතිය ඒක තහවුරු කරගන්න කරන වැඩපිළිවෙල තමයි ගවේෂණය. පරේෂණය කියලා කියන්නේ මම මෙලෝ දෙයක් දන්නේ මම මේ දන්නේ නැති එක. ඒ කියන්නේ මම ඇත්තටම දන්නේ අන්නේ ඇත්තටම දන්නේ කියලා දැනිච්ච කෙනා ඒ දන්නේ නැති දේ දන්නේ කියලා තැනින්ම පරේෂණය කරන්න පටන් ගන්න එක විමසන්න පටන් ගන්න එක. ඔකට අර ලස්සන කතාවක් තියෙනවා. ඒක රටක මහාචාර්යවරයෙක් එතුමා මේ බුදු ධර්මයේ පිළිබඳව ඉතාම පරිචයක් තිබිච්ච කෙනෙක් හොඳට පොත්පත් කියවලා ධර්මයේ පිළිබඳ යම් ගවේෂණයක් කරලා විවිධාකාර ස්වාමින් වහන්සේලාගේ දේශනා අහලා එහෙම ගොඩාක් අර එහෙම ඒ කියන්නේ ගවේෂණාත්මකව හොයලා ඉතාම කාලයක් දීර්ඝ කාලයක් ඒ දැනුම් පද්ධතියත් එක්ක හිටපු කෙනෙක්. මෙයාට ඕන වෙනවා දවසක් ඔය එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක්ව මුණ ගැහිලා ඒ ස්වාමින් වහන්සේ දන්න ටික ඉගෙන ගන්න ඕන වෙනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා අවසරයි ස්වාමින් වහන්සේ මම අහවල් විශ්වවිද්‍යාලේ තමයි මම වැඩ කරන්නේ. මම මේ අහවල් කෙනෙක් මෙහෙමයි කියලා ඒ විස්තර ටික කියලා. මං ආවේ ඔබ වහන්සේ මුණ ගැහිලා ඔබ වහන්සේ දන්න දේවල් ටික අහගෙන යන්න. ඔබ වහන්සේත් මේ ධර්මය උගන්වන කෙනෙක් කියලා මට ආරංචි වුණා. මං ආවේ ඔබ වහන්සේත් මොනවද මේ ධර්මය ගැන කියන්නේ කියලා අහගෙන යන්න තමයි මං ආවේ කියලා විග්‍රහයක් කළා. දැන් මේක කළාට පස්සේ අර හාමුදුරුවෝ ටිකක් වෙලා අහගෙන ඉඳලා ඉතින් බොහොම සතුටින් වගේ අහගෙන ඉඳලා හරි බොහොම හොඳයි. මහත්තයාට මහන්සිත් ඇතිනේ. අපි තේ එකක් බමුද කෝපි එකක් බමුද කියලා ඇහුවා. දැන් අර මහත්තයා ටික කරකෝලා ඇතෑරියා වගේ වුණා. ඇයි? දැන් ඕගොල්ලන්ටත් ඒ වෙලේ සමහරට වෙන්නේ නැති මෙතෙන්ට ආපු ගමන් අර මල්ලට්ටිය වෙටිච්ච ගමන්. නිකන් බනහන්න වගේ බනහන්න මෝඩ් එක හදාගෙන ඔක්කොම වෙලා ඉනකොට අර මහත්තයාගෙන් ටකස් ගාලා මල්ලට්ටිය වැටුණා බිමට. වැටිච්ච ගමන් ඔක්කොම අනිත් පැත්තට ගියාද නැද්ද? කොහොමද මම මේ කතාව දන්නවනේ. මම ඔය ඒ කතාව දන්නවා කියලා මම මෙතන අදහස් කරන්නේ යන්නේ. මම සියල්ලෙන් සියල්ල දන්නවා කියන එක නෙමෙයි. අනේ අම්මෝ සමා වෙන්නේ. ඒක නෙමෙයි මම කියන්නේ. සමාජ චර්යාව දිහා කාලයක් බලාගෙන ඉන්නකොට මිනිස්සුන්ගේ තියෙන විශ්වාස සහ මිනිස්සුන්ගේ තියෙන මේ සමාජ රටාව ගැන අපිට අදහසක් ගන්න පුළුවන්. ඒකට හොඳ පරේක්ෂකයෙක් විදිහට සමාජය දිහා බලාගෙන ඉන්නකොට ඒක අපිට තේරෙන්න ගන්නවා. මම හොඳට දන්නවා සිංහල බෞද්ධ සමාජය ගැන. දන්නවා කියන එකෙන් අර්ථවත් කරන්නේ මම දන්නේ නැහැ කියන එක. මොකද සියල්ලෙන් සියල්ල දන්නේ නැහැ. හැබැයි අවුරුදු ගාණක් කරපු පරේක්ෂණයේදී මම සමාජ දිහා බලාගෙන කරපු පරේක්ෂණෙදි මම දැකපු එකක් තමයි සාමාන්‍යයෙන් දෙයක් පටන් ගන්න කලින් ඒ වගේ දෙයක් වුණාම අපි පහල කන්නේ ඒක සුබ නිමිත්තක්ද අසුබ නිමිත්තක් විදිහටද? කොහොමද ඒක තේරිච්ච කට්ටිය? දැන් සාමාන්‍යයෙන් අපි වැඩකට යන්න පිටත් වෙනකොට ගෙයින් එළියට බහිනකොට අපි සමහරට මල් ඔය අලුතෙන්ම රස්සාවකට හරි නැත්නම් විභාගයට හරි යනකොට අම්මා කෙනෙක් වතුර එකකට මල් ටිකක් දාලා ඉස්සරහට එනවා ශ්‍රියාකාන්තාව දැක්කහම මේ වැඩේ සාර්ථක. දැන් ඔහොම එනකොට බැරිලක කකුල පැටලලා වැටිලා අර අම්මා බිමට වැටුනොත් එහෙම අර එළියට බහින කාට මොකෝ වෙන්නේ? කොහොමද කතාව තේරිච්ච කට්ටිය? ඒක ගන්නේ සුබ නිමිත්තක් විදිහටද අසුබ නිමිත්තක් විදිහටද? මං කියන එක පැහැදිලිද? දැන් මේක බණ කියන්න කලින් බලනවා දැහත් වට්ටිය අතේ තියෙද්දි අර මල් වට්ටිය වැටුණා බිමට.
හොම වුණා එකපාරට. මොකද ඒ වුනේ? කොහොමද මං කියන කතාව තේරුණාද ඔයගොල්ලන්ට? ඒව සමාජය තුල තියෙන විශ්වාසයන් සහ ඒව ප්‍රශ්නයක් නැහැ. ඒව සමාජය තියෙන්න ඕනේ. හැබැයි මම කියනවා එතනින් එහාට අපි චුට්ටක් ඒකයි දැන් සමාජ සම්ප්‍රදාය සමාජ විශ්වාසයන් විනාශ කරගෙන නෙමෙයි ධර්මය අවබෝධ කරන්නේ. කොගලට මතකද දන්නේ නැහැ කවිපන්තියක් තියෙනවා අර මොකක්ද ඒ කවිපන්තිය අර මේ අයියනායක කවිපන්තිය තියෙන්නේ. අන්න විමල රත්න කුමාරගමගේ. ඒකේ තියෙන්නේ වනාතු කඩල ඉවර වෙලා මිනිස්සු ගස් කොළන් වලට වඳිනවා. වනාතු ඒ කියන්නේ කැලේට යන්න කලින් අයියනායක දෙයියෝ මතක් කරලා ගස් කොළන් වල තියෙන අතු කඩල ඉවරලා වඳිනවා. ඒක දැක්කහම මට හිතුණා මේකෙන් මන් දන්නේ මේක මේ හරියන එකක් නෙමෙයි. හැබැයි මං ඒකට ගැරහුවේ නෑ. මා නොකරුවත් නොකරමියේ ගැරහීම. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? මේ සමාජ සම්ප්‍රදායට සමාජ විශ්වාසය දැන් අද සමාජ බෝධියක් ගාවට ගිහිල්ලා කවුරු හරි වඳිනවා නම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් පිස්සු බුදුහාමුදුරුවෝ කියපුවා එහෙනම් ඇයි බුදුහාමුදුරුවෝ ආනන්ද බෝධිය පෝපණය කළේ? බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න ආපුවාම මිනිස්සු බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමයේ නොඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේව වන්දනා කරන්න ඔබ වහන්සේට ගරු කරන්න පිරිස ආවහම ඒගොල්ලන්ට වඳින්න ඔබ වහන්සේ වෙනුවෙන් පූජා කරන දේවල් පූජා කරන්න තැනක් නැහැ. ඒකට මොකක් හරි ක්‍රමවේදයක් යොදන්න ඕනේ බුදුහාමුදුරනේ. කොහොම බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? තථාගතයන් වහන්සේ වන්දනා කරන්න බෝධියක් රෝපණය කරන්න කිව්වා. ඒක තමයි ආනන්ද බෝධිය. එතකොට බුදුරජාණන් වහන්සේ වඳිනවා කියන අර්ථය තමයි එතනදී තියෙන්නේ. එතකොට අදත් අපි ශාස්ත්‍රූන් වහන්සේ වන්දනා කරනවා කියන අර්ථය තුල ත්‍රිවිධ චෛත්‍ය තමයි අපි වන්දනා කරන්නේ. එතකොට චෛත්‍යයකට බෝධියකට පිළිම වහන්සේ කෙනෙක්ට කවුරු හරි වන්දනා කරනවා නම්, තමන්ගේ දුක කියනවා නම්, තමන්ගේ හිතේ තියෙන කියා ගන්න බැරි එකක් පිළිමයකට හරි කියනවා නම්, එතන තියෙන සයිකොලොජිකල් ට්‍රීට්මන්ට් එක ඔය සයිකොලොජි හරියට ඉගෙන ගත්ත කට්ටිය දන්නවා. භාගෙට ඉගෙන ගත්ත කට්ටිය නෙමෙයි. භාගෙට ඉගෙන ගත්ත කට්ටිය තමයි ඕකට ගහන්නේ. සයිකොලොජි කියන සබ්ජෙක්ට් එක හරියට ඉගෙනගෙන තියෙනවා නම් ඒක තේරෙනවා. ඒකේ තියෙන මානසික විශ්‍රාන්තිය කියන එක. හැබැයි හොඳට මතක තියාගන්න සයිකොලොජිකල් අප්‍රෝච් එකකින් ධර්මය හොයන්න යන්න එපා. මගේ භාෂාවෙන් කිව්වොත් කියලා වෙනවා. මොකද මනෝවිද්‍යාව වෙන්න පුළුවන්, සමාජ විද්‍යාව වෙන්න පුළුවන්, පුරාවිද්‍යාව වෙන්න පුළුවන්, ඊට පස්සේ රසායන විද්‍යාව වෙන්න පුළුවන්. ඔය සියලු විද්‍යාවන් හදාගෙන තියෙන්නේ අවිද්‍යාව ඉඳගෙන. කොහොමද මේක තේරිච්ච කට්ටිය? ඊයේ පෙරේද එක දේශනාවක මහත්තයෙක් කියනවා මම මේ කියන්නේ මෙතන අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත, සත්‍ය, යථාර්ථය. ඒ කියන්නේ මේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් පෙන්වන පෙර නොඇසුවිරු කාරණාව. ඒ සත්‍ය නොදන්නා, ඒ නොදැන නොදක ඒ වැඩ පිළිවෙල නොදන්නා කම නිසාම ඉන්නේ අවිද්‍යාව මුල් කරගෙන. මහත්තයෙක් කියනවා අද හැමෝම බයිනවා මිත්‍යා දෘෂ්ටිකයෝ එක එක කට්ටිය එක එක විදිහට මිත්‍යාව ගැන කතා කරනවා. ඒ මහත්තයා එක තැනකදී කියනවා දැන් ඔය අද විද්‍යා විෂයන් තියෙනවානේ විවිධාකාර විද්‍යා. ඒවා තියෙන්නේ ලෝකයේ මිනිසුන්ට යහපතක් කරන්න කියන අර්ථයෙන්. ඒවා හදාගෙන තියෙන්නේ ඒ අර්ථයෙන් තමයි පදනම. ඒක යහපතට දයහපතට පාවිච්චි කරන්නේ ඒක කරන කෙනා සතු කාරණාවක්. මම මේ කියා ගන්න හදන කාරණාව මේ ලෝකයේ තියෙන සියලු විද්‍යාවන් පදනම් වෙලා තියෙන්නේ නැවැත්ම මුල් කරගෙන නෙමෙයි පින්වතුනි. සියලු විද්‍යා විෂයන් හැදලා තියෙන්නේ පැවැත්ම තහවුරු කරගන්න. මම මේක හොඳටම තේරෙන්න කියන්නම්. අද ක්වොන්ටම් සයන්ස් වල ඉහළම ඉන්න සයන්ටිස්ලා කියන කතාවක් තමයි ඒගොල්ලෝ කියනවා දැන් මේ මැටීරියල් එකත් එක්ක අපිට ඔට්ටු වෙලා හරියන්නේ නැහැ. මැටීරියල් එකේ නෙමෙයි කතාව, කොන්ෂස්නස් එකේ තමයි කතාව තියෙන්නේ කියලා. ඒ කියන්නේ විඥානයේ තමයි කතාව තියෙන්නේ කියලා. දැන් විඥානවාදයට ඒගොල්ලෝ නැඹුරු වෙමින් ඉන්නවා. ඒගොල්ලෝ දැන් භෞතිකවාදයේ ඉඳලා දැන් මොකට නැඹුරු වෙනවද? එතකොට අද තියෙන සයන්ස් වර්ල්ඩ් එක ටික විඥානයේ කතාවට එනවා කොන්ෂස්නස් එකට. හැබැයි හොඳට මතක තියාගන්න ඒගොල්ලන්ගේ පදනම නිවන් දකින්න එක නෙමෙයි. ඒ කියන්නේ සසර නවත්තන එක නෙමෙයි. ඒගොල්ලන්ට ඕනේ මොකද්ද? බුදුදහමේ තියෙන දැනුම් පද්ධතියත් අරගෙන ඒකෙනුත් රිසර්ච් පේපර් කරලා මම තමයි මේක හොයාගත්තේ කියලා එළියට දාන්න. කොහොමද ඒක තේරිච්ච කට්ටිය? එතකොට ඒගොල්ලොත් ඒ දැනුම හොයනවා. මොකටද? නවතින්නද? දුකෙන් නිදහස් වෙන්නද? සසර කෙලවර කරන්නද? සංසාරේ නතර කරන්නද? නෑ. ඒගොල්ලන්ටත් ඒ දැනුම ඕනේ මක්කව කරන්නද? මම මෙහෙම පොරක් කියලා ලෝකෙට කොහොමද ඒක තිරිච්ච කට්ටිය? තේරෙනවද කියන කාරණාව?
දැන් මං හැමෝම එහෙමයි කියලා කියන්නේ නැහැ හොඳේ. මට ඊවරද මතකයි මම ඔය පොතක් කියවුවා. ඒකේ අර පොත නෙමෙයි සමාවෙන ආටිකල් එකක් මේ ලිපියක් කියවුවා. ඒකේ ඔය අජාන්චා හාමුදුරුවන්ගේ ගෝලයෙක් ඒක උන්වහන්සේ ඔය බ්‍රහ්මවංශ හාමුදුරුවෝ වගේ ප්‍රසිද්ධ හාමුදුරුව කෙනෙක් නෙමෙයි. අවුරුදු 20ක් විතර නාසයකේ වැඩ කරපු මහත්තයෙක්. මොකක්ද අප්පා මේ ලයිෆ් එක කියලා අර දැනෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. දැන් ඒකාකාරී රේස් එකේ දුවනකොට සමහර මිනිස්සුන්ට ඒක හරි විඩාවයිනේ. ඒ වගේ මේ මහත්තයාටත් මේක විඩා වෙලා මෙයා මේක අතහැරලා යනවා යන්න. අතහැරලා තායිලන්තේ ගිහිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා අවුරුදු 5ක් හෝ 6ක් යනකොට මේ මහත්තයා ඒ භාවනා ජීවිතයේ අත්දැකීම් එක්ක එයා ලියන පුංචි පොතක්. එයා ඒ පොතේ කියනවා ඒ ආටිකල් එකේ තිබිච්ච ඒ කතාවේදී ඒ හැංගීමේදී ඒ කතාව කියනවා එතනදී මම අවුරුදු 20ක් NASA එකත් එක්ක සයන්ස් හෙව්වා. සයන්ස් එක ගැන කතා කළා. හැබැයි මට තේරුණා ඒ ඔක්කොම බුදුහාමුදුරන්ගේ සයන්ස් එකත් එක්ක ගත්තාම නිකන් පීනට් එකක් වගේ කියලා. දැන් වැඩේ තියෙන්නේ අර මිනිස්සයා අර සයන්ටිස්ට් කියන තැන. ඒ කියන්නේ ලෝකයේ සයන්ටිස්ට්ලා කියන තැන කෙලවරටම ගියපු කෙනෙක්. ඒ කියන්නේ ඒකේ හැම දෙයක්ම හරියටම අධ්‍යයනය කරලා පර්යේෂණය කරලා ඒව ගැන හොඳ විමර්ශන කරපු එහෙම මහත්තයෙක්. හැබැයි ඒ ඔක්කොම දැනුම් පද්ධතිය පැත්තකින් තියලා එයා මොකද කළේ? එයා ගැන හොයන්න ගත්තා. තේරුණාද මම මේ කියන කාරණාව? දැන් මම ඊළඟට තව පැත්තකින් ඕගොල්ලන්ව ගේනවා වෙන තව පැත්තකට. පින්වතුනි ලෝකයේ තියෙනවා ප්‍රධාන දැනුම් පද්ධති දෙකක්. ඒක තමයි අපි තේරෙන භාෂාවෙන් කියනවා අපරදිග දැනුම් පද්ධතිය සහ පෙරදිග දැනුම් පද්ධතිය. අපරදිග දැනුම් පද්ධතියේ හැමතිස්සෙම උගන්වන්නේ බාහිර බලන්න කියන එක. දැන් NASA එක වුණත් විශ්වය ගැන හොයන්න කියලා කිව්වහම හොයාගෙන යන්නේ කොහෙද? කොහෙද හොයාගෙන යන්නේ? මේ පේන සඳහිරු තාරකා ග්‍රහලෝක ඕවා මේවා ගැන අර මොනවද බයිනකියුලු සදාගෙන ඊට පස්සේ මේ කොරොස්කෝප් මොනවද ටෙලස්කෝප් නෙමෙයි අදහනනේ ටෙලස්කෝප් අන්න හරි වචනත් පැටලෙනවා සමාවෙන්න. ඔය මේවා හදාගෙන මේ අහස දිහා බල හොයනවා. මොකද්ද හොයන්නේ? ඒගොල්ලොත් හොයනවා ඇත්ත. ඒගොල්ලොත් හොයනවා සත්‍ය. ඒගොල්ලොත් හොයනවා මේ යුනිවර්ස් එක ගැන. නෝබල් ට්‍රූත් ඒගොල්ලොත් හොයනවා ඒගොල්ලන්ගේ මට්ටමේ. දැන් ඒක බැලුමට වැරද්දක් තියනවද? නෑ කිසි වැරද්දක් නෑ. හැබැයි පෙරදිග දැනුම් පද්ධතියේ හැමදාම කියන්නේ මුලින් ඉඳලම ඉගෙනුවේ ඒක හොයන්න නෙමෙයි. කවුරු හොයන්නද? තමන් හොයාගන්න. එතකොට ඔය තමන් හොයාගන්න පරිශ්‍රණය හරියටම කරලා ඒක කරන හරිම ක්‍රමය දේශනා කරපු උත්තමයන් වහන්සේ විදිහට තමයි අපි සලකන්නේ අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ. එතකොට ඒ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල තමයි අපි හැමෝම මේ කටයුතු කරන්නේ. ඒ බුද්ධ ශාසනය තුල තමයි අපි මේ හැමෝම අද කවුරු හරි කෙනෙක් ඒ ධර්මයේ ප්‍රගුණ කරගෙන ඉවර වෙලා අවබෝධයටපත් වෙනවා නම් ඒ අවබෝධයටපත් වෙනවා කියන තැනට තියෙනවා අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපූර්ව වැඩපිළිවෙලක්. එතකොට එතන සාකච්ඡා කරන්න අද තියෙන පරිසරය එන්න මට පේනවා අඩුවමින් යනවා. මොකද අර විද්‍යාවත් එක්ක මේක ටැලි කරන්න යන නිසා. ඒකට හේතුව තමයි අපි අවංකවම නැවැත්මේ කැමැත්ත මුල් කරගෙන මේ ධර්මය අල්ලන්න ගියේ නැත්නම් එහෙම ආයි මොකද්ද වෙන්නේ? ආයි අපි ධර්මයේ හරවගන්නේ නැවැත්ම පිණිස, නිවීම පිණිස, අවබෝධය පිණිසද නැත්නම් තමන් පොරක් කියන එක පෙන්වන්නද? හොඳම උදාහරණය තමයි අල්ලපු ගෙදර මිනිස්සු ඇවිල්ලා අපිට බණ පොඩ්ඩක් කියන්න හදනකොට කොබ්බන්න කතාව තේරිච්ච කට්ටිය. දැන් මම මේකේ කාටවත් පහර ගහනව නෙමෙයි හොඳේ හිතේ ස්වභාවය කියන්නේ. ඔය කොච්චර කොහොම කිව්වත් හිතට ඕනේ නවතින්න නෙමෙයි. හිතට ඕනේ පවතින්න. පැවැත්ම තහවුරු කරගන්න. ඔක හොඳට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. පුළුවන් නම් ගෙදර ගිහිල්ලා කරලා බලන්න. මම දැන් කරන්නේ නැහැ. මේක වහගෙන හිට බලන්න ටික වෙලාවක්. මොකද වෙන්නේ? ටිකක් කළා යනකොට ටක් ගාලා අනේ අම්මෝ මට මාව නැති වෙයි. කොවන කතාව සිර කට්ටිය. ඒකයි දැන් මේ පරිශ්‍රණය කරන්න. ඒ කියන්නේ ආර්ය පරිශ්‍රණය කරන්න මහා මේ NASA වල ඩිග්‍රී ගහන්න ඕනේ නැහැ. යුනිවර්සිටි ඩිග්‍රී ඕනේ නැහැ. ඒව තිබ්බත් කමකුත් නැහැ. හැබැයි දැන් අපිත් එක කළා. ඒ ඔය කියන අධ්‍යාපන පද්ධතිය ඉගෙන ගත්තා. අපිට පුළුවන් උපරිමයෙන් ඒ අධ්‍යාපන ක්‍රමවේදය ඉගෙන ගත්තා. ඒකත් සියල්ල කළා. ඒක කරන ගමන් හැබැයි මේකත් හෙව්වා. මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ කියන්නේ කියන එක? එතකොට ඒකෙන් අද මොකක් හරි දහමක් මගේ ජීවිතේට දැනිලා තියෙනවා නම් ඒ දැනිච්ච තරමට තමයි මේ වචනයක අද කියවෙන්නේ මට.
මොන හරි දෙයක් මේ කියවන කාරණාව ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව මතු කරගන්න කිනම් හෝ කාරණාවක් අද විග්‍රහ කරනවා නම් ඒ කරන සාකච්ඡාව තුළ ඒක ඇතුලේ අපිට තියෙන වචන ටිකෙන්ම අපි කතා කරන්න පුළුවන් අපිට එදිනදා ජීවිතේ අපි පාවිච්චි කරන වචන වලින්ම හැබැයි අපි එතනින් එහාට ගියපු අර්ථයක් හැඟීමක් මතු කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. අන්න ඒ පරේක්ෂණය කරන්න අපිට පැහැදිලිවම ගයිඩ් එකක් ඕනේ. ඒ ගයිඩ් එක තමයි මොකද්ද? කැඩපත ධර්මය. එතකොට මේ තථාගතයන් වහන්සේගේ සද්ධර්ම ධාතුව ඒ සද්ධර්මය උන්වහන්සේම උපමා කරනවා සර්පයෙක්ට. ඇයි ඒ? මේක වැරදි දැනින් අල්ලගත්තොත් ඒ හැඟීම දැනෙනවද? කොබන් එක බොක්කටම දැනෙන කට්ටිය අත උස්සොම් බලන්න. බොක්කටම දැනෙනවා නම් හරි. අර කතාවට කියනෝ නේද හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා. කොබන් එක අහලා තියෙන කට්ටිය. ඇයි මම මේ අපේ එදිනදා විවහාරය ගන්නෙ? මට තිබ්බ මේක පාලි පාඨ ටිකක් අරන් කියවන්න. මේ පොතේ තියෙන එක බලාගෙන මට කියන්න පුළුවන්. හැබැයි මට දැන් මේක පාලි පාඨයේ කියවන එකේ වැරද්දක් නැහැ. හැබැයි දැන් මේ කියන වචනවල මේකේ හැඟීම අර්ථය හොයන්න මහන්සි වෙනවා නම් අපිට එදිනදා ජීවිතේ කතා කරන මට්ටමින් තමයි මේක තේරෙන්නේ. අනිත් එක හොඳම කාරණාව. මිත්‍රත්වයේ කියන කාරණාව. කොබන් හොඳම යාළුවෝ ඉන්න කට්ටිය අත උස්සුම් බලන්න. ඉන්නවනේ. ඔය හොඳම යාළුවා කියන කෙනාට අපේ ජීවිතේ ඕන දෙයක් අපිට කියන්න බැරිද? කියන්න බැරිද? කියන්න බැරිද? පුළුවන් නේ. ඊළඟට අපි දන්නවා ඒ යාළුවා අපිට ඒකට උදව් කරනවා කියන එක. මේ ලෝකේ ඇත්තටම හොඳම යාළුවා කරගන්න ඉන්නවා නම් ඇත්තටම හොඳම යාළුවා කරගන්න ඉන්න කෙනා කවුද? තමන්ට නම් තමන්ව තමයි. හැබැයි තමන් ඉන්නේ නොදන්නා කමේනේ. දේශනාවට අනුව අඥාන කමෙන් ඉන්නේ. එතකොට මේ අඥාන කමෙන් ගැලවෙන්න හොඳම යාළුවා කරගන්න ඉන්න උත්තමයා තමයි බුදුහාමුදුරුවෝ. අපි පුංචි කාලේ ඉඳලා පුරුදු වුණොත් බුදුහාමුදුරුවෝ අපේ හොඳම යාළුවා කරගන්න. මං කියන එක තේරෙනවද ඔයගොල්ලන්ට? ඒ හදහස. එතකොට අපි දෙයක් කරන්න කලින් අහනව නේද කාගෙන්ද? බුදුහාමුදුරන්ගෙන් අහනකොට බුදුහාමුදුරුවෝ අපිව කවදාකවත් වැරදි පැත්තට දායිද? දැන් මේ කතා කරගන්නේ කාත් එක්කමද ආයි? තමන් එක්කමයි. දැන් බුදුහාමුදුරන් හොඳම යාළුවා කරගත්තොත් අපිට සිද්ධ වෙනවා નિરાයාසයෙන් ඊළඟට කවුරු හොඳම යාළුවා කරගන්නද? ධර්මයේ හොඳම යාළුවා කරගන්න. ඊළඟට ධර්මයේ කියලා දෙන යතිවරයන් වහන්සේලාව. ඒක පෙන්වලා දෙන පිරිසම හොඳම යාළුවා කරගන්න වෙනවද නැද්ද? එතකොට තුනුරුවනම හොඳම යාළුවා කරගත්තොත් කොබන් එක තීරිච්ච කට්ටිය. එතකොට ඒ හොඳම යාළුවා තමන්ගේ හදවතේ හැමතිස්සෙම ඉන්න ගත්තොත් මොකද වෙන්නේ? අපි ටිකෙන් ටික මොන පැත්තටද යන්නේ? ඒ යාළුවාගේ ක්වොලිටිස් ටික අපිට එන්න ගන්නවද නැද්ද එතකොට? මං කියන එක පැහැදිලිද? දැන් මේක එකපාර වෙනවද? නෑ. මේකට කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධම්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මනුදහම් ප්‍රතිපදාව කියන සතර සෝතාපට්ටි අංගයන්ගෙන් සංග්‍රහ කළ යුතුයි. සූත්‍රයක් තියෙනවා අනුග්‍රහිත සූත්‍රය අංගුත්තර නිකායේ. ඒකේ තියෙනවා නොලැබූ මාර්ග බ්‍රහ්මචර්යාව ලැබීම පිණිසත්, වේපුල්‍ය පිණිස, භාවිතය පිණිස, බහුලීගත වීම පිණිස, සත්‍ය ඥානය පහළ කර ගැනීම, කියන්නේ සම්මා දිට්ඨිය පහළ කර ගැනීම පිණිස මෙන්න මේ අනුග්‍රහ පහ දෙන්න කියලා. ඒ අනුග්‍රහ පහ තමයි පින්වතුනි සූත්‍රය විග්‍රහ කරන්නේ. සීලානුග්‍රහිතය, සුතානුග්‍රහිතය, සාකච්ඡානුග්‍රහිතය, සමතානුග්‍රහිතය, විපස්සනානුග්‍රහිතය. දැන් ඉතින් මේවා වචන. ඔය වචන දැනෙනවද කියලා දන්නේ කවුද? තමන්ගේ ඇතුළට දැනෙන ප්‍රමාණය තේරෙනවද කියන එක. එතකොට මේකේ හැඟීම, මේකේ අදහස, මේකේ අර්ථය වටහා ගන්න යනකොට බොහොම පැහැදිලිව අපි ගාව තියෙන්න ඕනේ විවාදයේ සංවාදයේද නැත්නම් සාකච්ඡාවද? බොහොම පැහැදිලිවම අපිට සාකච්ඡාවක් ඕනේ. ඒ සාකච්ඡාවට පරිසරයක් අපි හදා ගන්න ඕනේ. ඒ පරිසරය අපිට දැන් යම්කිසි මට්ටමකට දැන් අවස්ථාව හම්බ වෙලා තියෙනවා. හැබැයි දැන් එන්න මේ සමාජ ලෝකය මේව දිහා නිකන් අර කුරුල්ලෙක් අහසට ගිහිල්ලා මේක දිහා බලාගෙන ඉන්නවා වගේ, කුරුල්ලෙක් අහසට ගිහිල්ලා මේ මහ පොළොව දිහා බලාගෙන ඉන්නවා වගේ අපි මේ සමස්ත සමාජයේ දිහාම නිකන් පොඩ්ඩක් පැත්තකට වෙලා බලාගෙන හිටියාම අපිට පේන්නේ මොකද්ද? මේට අවුරුදු 20කට විතර කලින් සමාජයේ තිබිච්ච ගුණධර්ම පද්ධතිය, සමාජයේ තිබිච්ච වැඩිහිටි ගෞරවය, තවත් පැත්තකින් කිව්වොත් අර එකිනෙකාගේ තිබිච්ච සහයෝගීතාවය, ඒවට දැන් මොකද වෙමින් තියෙන්නේ? ඒව එන්න මක් වෙනවද? ඊළඟට හොඳට බලන්න.
අපි ඉස්සර කවුරු හරි දෙයක් කියලා දෙනකොට ඒක හොඳට අහනවා. ඇහුම්කන් දීම. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ ඇහුම්කන් දීම එන්නේ මක් වෙනවද? හොඳම උදාහරණේ කොවිඩ්. පහුගිය කාලේ දොස්තරලා කිව්වනේ පුළුවන් තරම් පරිස්සම් කොබන්න කතාව තීරණ කට්ටිය. අදටත් කෝ මීටරේ දුර. කොබන්න තවත් තීරණ කට්ටිය. මිනිස්සුන්ගේ ඇහුම්කන් දීමේ පරාසය එන්නේ මක් වෙනවද දැන්? දැන් මේ කතාව ඕගොල්ලන්ට අහනකොට ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් හාමුදුරුවනේ. ඉතින් ඒක මේ ලෝකේ ප්‍රශ්නයනේ. ඕක ධර්මයේ නෙමෙයිනේ. නෑ. ධර්මයයි ජීවිතයයි දෙකක් නෙමෙයි. ධර්මයයි ජීවිතයයි එකක් කියන තැනින් ගන්න. අද අපිට වෙලා තියෙන තව අවුලක් තමයි පින්වතුනි. ඔන්න අපේ ජීවිතේ මෙහෙම තියෙනවා. හරිද? ධර්මයේ මෙහෙම තියෙනවා. අපි දැන් මොකද කරන්නේ? දැන් ධර්මය අහනකොට ඉතින් කාලයක් අහනකොට දැනෙන්නේ මම දන්නවා කියලානේ. ගෙනල්ලා මෙහෙම අලවනවා. මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. වෙන්න ඕන එක මොකද්ද? ධර්මයේ මෙහෙම තියාගෙන ජීවිතයේ මෙහෙම තියාගෙන ධර්මයේ මෙහෙම තියාගෙන හරියන්නේ නැහැ. ජීවිතයේ තුලින්ම මක් කරගන්න මහන්සි වෙන්න ඕනේද? අන්න එතකොට නෙළුම පිපෙන්න පුළුවන්. කොබන් එක තේරිච්ච කට්ටිය. මඩෙම්ම පෝෂණය වෙන ශාසනයක් මේ ශාසනේ. ද්‍රෝණ ලෝක සූත්‍රයේ තියෙන්නේ. තථාගතයන් වහන්සේගෙන් අහනෝනේ ඔබ වහන්සේ කවුද? දෙවියෙක්ද, බ්‍රහ්මයෙක්ද, මාරයෙක්ද? කවුද ඔබ වහන්සේ කියලා? ගාන්ධාරවෙද්ද, යක්ෂයෙක්ද? කවුද කියලා ඇහුවා. මොකද දෙන උත්තරේ? මම දෙවියෙකුත් නෙමෙයි, බ්‍රහ්මයෙකුත් නෙමෙයි, ගාන්ධාරයෙකුත් නෙමෙයි, මම මිනිසෙකුත් නෙමෙයි කියලා කියනවා. කිව්වට පස්සේ අහනවා එහෙනම් ඔබ වහන්සේ කවුද? දෙවියෙක් වෙන්න, බ්‍රහ්මයෙක් වෙන්න, මිනිසෙක් වෙන්න යම් හේතු වෙන යම් ආශ්‍රවයක් ඇත්නම් ඒ සියලු ආශ්‍රව තථාගතයන් වහන්සේ ප්‍රහීන කරලා හමාරයි. ඒ නිසා මට ආයි දෙවියෙක් කියන්නත් බෑ, බ්‍රහ්මයෙක් කියන්නත් බෑ, මිනිසෙක් කියන්න. ඒකට මේ පරයය හොඳට ගන්න එතන මනුස්ස කයකින් වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ කියනවා මම මිනිසෙක් නෙමෙයි කියලා. එතන අර්ථය මොකද්ද? නැවත මිනිසෙක් වෙන්න හේතු නැහැ. පැහැදිලිද කියන කාරණාව. එතකොට මේ පරයය හොඳට බැලුවා මෙතන මේ ද්‍රෝණ ලෝක සූත්‍රයේ හොඳට පැහැදිලිව පෙන්නනවා. ඊළඟට උපමාවකින් කියනවා ලස්සන්ට. මේක උදාහරණකින් කිව්වොත් මඩේ පිපිච්ච පියුමක් මඩෙන්ම මක් වෙනවා වගේද? මඩෙන්ම පෝෂණය වෙලා හැබැයි මඩේ නොගෑවි පිපුණා වගේ. එතකොට දැන් මඩේ පිපිච්ච නෙළුම මඩෙන්ම නම් පිපෙන්නේ මේ මඩ ගොඩේමනේ අපි දැන් මේ ඉන්නේ. මඩ ගොඩ තමයි අපි මේ ජීවත් වෙන ලෝකය. දැන් ඔය මඩ ගොඩෙන්ම තමයි අපි මක් වෙන්න ඕනේද? පෝෂණය වෙන්න ඕනේ. මොකක් පිණිසද? විකසිත වීම පිණිස. දැන් විකසිත වෙන්න නම් ප්‍රශ්නෙන් පැනලා ගිහිල්ලා හරියනවද? ඈ? ප්‍රශ්නෙන් පැනලා ගිහිල්ලා හරියනවද? නෑ. ප්‍රශ්නෙට ෆේස් කරන්න ඕනේ. තේරෙනවද? ප්‍රශ්නෙට ෆේස් කරන්න නම් අපිට අපි මුලින්ම මේ පදනම හරියට හදා ගන්න ඕනේ අපේ පැත්තේ. ඒ පදනම, ඒ කියන්නේ ප්‍රශ්නෙට මුහුණ දීමේ ශක්තිය දෙන කට්ටිය තමයි තෙරුවන. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. අදටත් ලොකු කතන්දර ඕනේ නැහැ. සෙනසුරා උච්ච වෙලා කිව්වහම මොකද්ද මතක් වෙන්නේ? ගිහිල්ලා කාටද කියන්නේ? බෝධියට නැත්තම් හාමුදුරුවන්ට. ගෙදර ලොකු ප්‍රශ්නයක් වුණාම කාට ගිහින්ද කියන්නේ? ඔන්න ඕකට තමයි අපි කිව්වේ ගමයි පන්සලයි වැවයි දාගැබයි රන්ගොයමයි කහසිවුරයි. එතකොට රන්ගොයම කියන්නේ ශාස්ත්‍රීයකත්වය. මොන ශාස්ත්‍රීයකත්වයේද? ආර්ථික, සමාජීය, මේ නෛතික මේ හැම පැත්තෙම ශාස්ත්‍රීයකයි. ඒ ශාස්ත්‍රීයක වෙන්න පිටිපස්සෙන් හිටියේ කවුද? සිවුර. සිවුර කියන්නේ ශාසනය. බුදුහාමුදුරුවන්ගේ ආදර්ශය, බුදුහාමුදුරුවන්ගේ අවවාදය. තේරෙනවද කියන එක? දැන් ඒ අවවාදයට ඇහුම්කන් දීම නැති වුණොත් මොකද වෙන්නේ? අපේ රටේ නම් වෙන්නේ පිරිහීමම තමයි. දැන් අද එතකොට අපි මේ සමාජයේ දකින්න මහා පිරිහීමට හේතුව මොකද්ද? මිනිස්සු ධර්මයෙන් එන්න ලඟ වෙනවද ඈත් වෙනවද? ඈත් වෙනවා. දැන් ඕක නවත්තන්න පුළුවන්ද? මේ මහා සමාජ වෙන මහා පරිහානිය කොසල් රජුණන්ගේ හීනදාසෙම කියවලා ඇතිනේ. අහලා ඇතිනේ. අනාගත බය සූත්‍ර ටික එහෙම අධ්‍යයනය කරලා ඇතිනේ. අනාගතයේ මේ ප්‍රශ්න ටික වෙනවා කියන එක. මගේ ශාසනයේ මේ ධර්මයේ වගේම ප්‍රතිරූපක මතුවෙනවා කියපු කතාව ඒ ටික කියව ගන්න. ඉතින් මේ සූත්‍ර ඕන තරම් තියෙනවානේ. සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍ර, අනාගත බය සූත්‍ර, කොසල් රජුණන්ගේ හීනදාසය, මහා සුපින ජාතකය ඒ ටික අධ්‍යයනය කළා නම් ඔය අදහස ගන්න පුළුවන්. ඒ කියන්නේ අද අපි මේ සමාජයේ දිහා බැලුවාම අපිට මේ සමාජය තුල පේන ගුණධර්මයන්ගේ පරිහානිය සහ ඒ අවුල හොඳට විග්‍රහ කළ දෙනවා බුදුහාමුදුරුවෝ එදා. දැන් ඒක කියවනකොට අපි බොහෝම පැහැදිලිව තේරුම් ගත්තොත් මේ අවුල අද වෙනවා. මේක නවත්තන්න බෑ. හැබැයි එකක් තියෙනවා නවත්ත ගන්න පුළුවන්. ඒ මොකද්ද?
මෙන්න මේ පැත්තේ වෙන එක. දැන් ඒක නවත්ත ගන්න නම් කවුරු ගැනද හොයන්න ඕනේ? කොබන තමන් ගැන දන්න කට්ටිය අත උස්සුම් බලන්න. බය වෙන්න එපා. දැන් අත උස්සන්නේ නැහැ. මොන පැත්තට කරකවයිද දන්නේ නැහනේ. සාමාන්‍යයෙන් එදිනදා ජීවිතය තුළ අපි ඔය අනිත් අයත් එක්ක ඉන්නකොට විශේෂයෙන් ගෙදර ඉන්නකොට ඔෆිස් එකේ ඉන්නකොට මොකක් හරි දේවල් එක්ක අපි කටයුතු කරනකොට අපිට අපේ හිත සාමාන්‍යයෙන් වැඩ කරන්නේ හොඳටම වැඩ කරන්නේ කවුරු හරි කිව්වොත් මෙන්න මෙහෙම මෙන්න මේ වගේ එකක්. අපි දන්නවනේ තමුස ගැන. එහෙම නිකන් වචනයක් කොත් හිතට ටක් ගාලා එන්නේ කොහොමද? තමුස කොහොමද ඔයි මං ගැන දන්නේ? මන්නේ දන්නේ? කොබන්නේ වගේ නිකන් විහිළුවට හරි කියලා දින කට්ටිය. වෙලා නැද්ද? මං නම් ඉස්කෝලේ යන කාලේ අපේ ටීචර්ලා ටීචර් කෙනෙක්ට දවසක් කිව්වා මේක මට මතකයි. ටීචර් කොහොමද මං ගැන දන්නේ? මන්නේ දන්නේ මං ගැන. දැන් අපේ චින්තන ප්‍රවාහය වැඩ කරන්නේ සාමාන්‍ය චින්තන රටාව වැඩ කරන්නේ මං හොඳට මං ගැන දන්නවා මට කවුරුත් මං ගැන කියලා දෙන්න ඕනේ නෑ. කොහොම තමයි අපේ හිත වැඩ කරන්නේ. ඔක හොඳටම බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හිතන්නකෝ දැන් මොකක් හරි ආයතනයක හරි නැත්තම් මොකක් හරි මේකක ඔබට තියෙනවා මොකක් හරි ලොකු තනතුරක්. අපි හිතමුකෝ තියනවද නැද්ද ඒ වගේ? ඔය තනතුර ගත්ත ගමන් අපි ඔකට ආරෝපණය වෙනවද නැද්ද? මං තමයි බොස්. ගෙදර නම් මං තමයි බොස්. එනවද නැද්ද? මං තමයි අම්මා. මං කියන විදිහට දරුවෝ ඉන්න ඕනේ. කොබන් මේ වගේ වෙලා තියෙන කට්ටිය. ගෙදර තාත්තා නම් මං කියන විදිහට මගේ උන් ඉන්න ඕනේ. ඔහොම එනවද නැද්ද? ඒ තනතුර ටක් ගාලා එනවද නැද්ද අපේ? ඒ කියන්නේ අපි එකට සමාරෝපණය වෙනවද නැද්ද? වෙනවනේ. හරි. දැන් ඔබ හිතන්න දැන් අපි පොඩ්ඩක් මේක ප්‍රායෝගිකව කතා කරමු. ඔබ මොකක් හරි ආයතනයක CEO වගේ ලෙවල් එකක්. කෙලින්ම ලොක් එක. දැන් ඔබ ආයතනයේ මැද්දෙන් ඇවිදගෙන යනකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා නිකන් සාමාන්‍ය සුළු සේවකයෙක් කියලා කියනවා. "ඕයි, අන්නර කාමරය අතු කරලා දානවා." දැන් මක් වෙයිද? සුවපත් වේවා, නිදුක් වේවා, හොඳයි මහත්තයා කියලා යයිද? මොකක් වෙයිද? කොබන් එක තේරිච්ච කට්ටිය. දැන් ඔය සමාජයේ වෙන කතාවම තමයි අපි මේ ධර්මය හොයාගන්න මේ පැත්තට ආපුවම අපි කාලයක් යනකොට ධර්ම දර වෙනවා. අර බුදුහාමුදුරන් කාලේ හිටියේ ධර්මදරයි විනයදරයි කියලා කට්ටිය. තේරුණාද දැල්ලේ? මොකේ වතුරටද ගහගත්තේ? ටොයිලට් එකේ වතුර ටිකට. බුදුහාමුදුරුවෝ ඉතින් විනයෙන් කියනවා ධර්මයෙන් කියනවා ඇවැත්නි මෙහෙම බලන්න, ඇවැත්නි මෙහෙම බලන්න, ඇවැත්නි මෙහෙම බලන්න කියලා කිව්වා එක්කෙනෙක්වත් ඇහුම්කන් දුන්නේ නෑ. බුදුහාමුදුරුවෝ මොකද කළේ? මගහැරලා ගියා. අන්තිමට ඒගොල්ලන්ටම කාලයත් එක්ක තේරුණා අපෙන් ලොකු අඩුවක් වුණා. අන්න ඒ වගේ තමයි සමාජයේ හැම කාලෙම ඔය බුදුහාමුදුරන් කාලේ වෙච්ච සිද්ධි ටික තියෙනව නේද? ඒක හැම කාලෙම වෙනවා. කොබන් එක තීරණ කට්ටිය. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? ඒක තමයි මේකේ සාමාන්‍ය ස්වභාවය කියලා තේරුම් අරන් අපි අපේ ගමනට අවංක වෙන එක. අද මේ සංවාද වාද විවාද කියලා මතුවලා තියෙන ස්වභාවය තුල තියෙන අන්න ඒ වගේ එකක්. හැබැයි හොඳට මතක තියාගන්න මේ ශාසනයේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ කරුණාව කොච්චරද කියලා කියනවා නම් මේ ශාසනයේ ආනන්ද නන්ද රාහුල ආදී මහා උත්තමයන් වහන්සේලාත් වැඩ හිටියා. මහා කාශ්‍යප දූතාංගධාරීන් අතර අග්‍රවිෂ්ඨ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ මහා උත්තමයෙක් වැඩ හිටියා. ඒ වගේම තමයි උදායි හාමුදුරුවෝ රහත් වෙනවේ. හැබැයි උදායි හාමුදුරුවෝ පරාජිකාපාලියේ තියෙන නීති ගොඩාක් දාන්නේ උදේ හාමුදුරුවන්ගේ තිබිච්ච මහා වැරදි ක්‍රියාකලාප නිසා. ඒ වගේ කට්ටියත් මේකේ හිටියා. ඒ වගේම තමයි සමහර කට්ටිය ඉඳලා තියෙනවා බුදුහාමුදුරන් කාලේ. ඒගොල්ලෝ වචනයෙන් කතා කරලා සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳපු කට්ටිය නෙමෙයි. වචනෙන් කතා කරපු කට්ටිය නෙමේ අතින් පයින් ප්‍රශ්න විසඳපු කට්ටිය. එහෙම කට්ටියත් ඉඳලා තියෙනවා මේ ශාසනය මාන වෙලා. දැන් එතකොට බුදුහාමුදුරන් කාලෙත් ඒ කට්ටිය හිටියා. අදත් ඉන්නවද නැද්ද? දැන් ගිහියෝ විදිහට පැවිද්ද විදිහට අපි හැමෝම මොකද්ද මුලින්ම කරන්න ඕනේ? මේක තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගත්තාම අපිට පුළුවන් වෙනවා නිශ්චල වෙන්න. නැත්තම් අපිට මොකද වෙන්නේ? හාමුදුරු කෙනෙක් බැරි වෙලාවක්වත් මොකක් හරි නොහොඹිනා ක්‍රියාවක් කළොත් ටක් ගාලා හිතට එන්නේ. සුවපත් වේවා, නිදුක් වේවා, නේ යහපතක් වේවා කියලාද? නැත්තම් ඔන්න ඔය නිසා තමයි බුදුහාමුදුරුවෝ මේක දන්න නිසා තමයි විශේෂම භික්ෂුන් වහන්සේලාට කිව්වේ හැම මොහොතකම තථාගතයන් වහන්සේගේ අවවාදය මුල් කරගෙන පැහැදුවන්ගේ වඩා පැහැදීමටත් නොපැහැදුවන්ගේ පැහැදීමටත් ජීවත් වෙන එක භික්ෂුන් වහන්සේලාට කියපු එකක් විතර නෙමෙයි මුළු ශ්‍රාවකයන්ටම කියපු එකක්. ඒ කියන්නේ සත්‍ය ගවේෂණය කරන ශ්‍රමණ සම්ප්‍රදාය තුල යථාර්ථය අවබෝධ කරගන්න මහන්සි වෙන හැම කෙනෙක්ටම බුදුහාමුදුරුවෝ දීපු අවවාදයක්. පැහැදුවන්ගේ වඩා පැහැදීමටත් නොපැහැදුවන්ගේ පැහැදීමටත් ජීවත් වෙන්න කියන කාරණාව. එතකොට ඒ හැඟීම හොඳට ගන්න පිංගුතුනි.
මම මේක තේරෙන පුංචි කතාවක් කියන දැන් ඔය උදාහරණ සහ ඔය අවවාදවල බුදුහාමුදුරුවෝ දීපු මේ අවවාදවල අර්ථය අපිට ජීවිතේට දැනෙනවා නම් අපි ඇත්තටම පුදුමාකාර විදිහට මේ තෙරුවනත් එක්ක ශක්තිමත් වෙනවා සත්‍ය අවබෝධයට. ඒ ශක්තිය නැති වෙනකොට තමයි අපි අද පිරිහෙන්නේ ගොඩක් මේ පිරිහීම කියන එක වේගවත් වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ජීවමානව නොහිටියට බුදුහාමුදුරුවෝ ජීවමාන ධර්මය තුලින් වැඩ ඉන්නවා. ඒ ධර්මයේ ගන්න නම් ඒ ධර්මයේ පැහැදිලිව ජීවිතේට ලං කර ගන්න නම් අපි බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවයෙන් මේක හොයන්න ඕනේ. මේ බුද්ධ වචනේ ගැඹුර විමර්ශනය කරන්න ඕනේ. බුද්ධ වචනේ ගැඹුර ගෞරවයෙන් යුක්තව අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕනේ. එතකොට ඒ ගමනේදී මම අර ඉස්සෙල් එකක් කිව්වා පැහැදුවන්ගේ වඩා පැහැදීමටත් නොපැහැදුවන්ගේ පැහැදීමටත් ජීවත් වෙන්න කියන අර්ථය. දැන් ඔය අවවාදයේ බුදුහාමුදුරුව අපිට දෙන අවවාදයක් නේ. හැබැයි දැන් අපේ පැත්තෙන් අපි අපේ මනස දිහා පොඩ්ඩක් බැලුවොත් අපිට සාමාන්‍යයෙන් මේ ලෝකයේ පේන හැෙන දේවල් එක්ක අපි ගොඩක් වෙලාවට වෙන්නේ පැහැදෙන එක නෙමෙයි. අපැහැදෙන එක. හොඳම උදාහරණේ මල්වට්ටිය බිමට ඉච්ච ගමන් ටක් ගාලා ආවේ. කවන්නේ ගානක් නැහැ. හරි ෂෝක්. මල් ටික නම් බිම වටන කමන්නේ අපි බණ ටික අහමු කියලා පොඩි පැහැදීමක්ද නැත්තම් අයියෝ වැඩේ ඉවර වෙයිද දන්නේ නැහැ වගේ අපැහැදීමක්ද? කොබන කතාව තීරිච්ච කට්ටිය. එන්නේ කොහොමද ඒක? මං කියන එක පැහැදිලිද? මේ අපැහැදෙන ස්වභාවය අපි දන්නේම නැතුව අපේ මනස අපහැදෙනවා. මම මේක තව ටිකක් තේරෙන උදාහරණයක් කියන්නම්. ටිකක් දැන් මේ කාලේ වැඩිපුරම විවේචනය වෙන්නේ ස්වාමින් වහන්සේලානේ. මම මේ කතාව කියන්නේ ස්වාමින් වහන්සේලා විවේචනය කරන්න යන්න එපා කියන්නේ. හැබැයි ඔය කතාව කොච්චරම කිව්වත් හිත කැමති. හිතේ ස්වභාවය අපි තේරුම් ගන්න නැති තාක්කල් අපේ හිත වැඩ කරන විදිහ අපි හොයන්නේ නැති තාක්කල් හිතේ මේ ක්‍රියාවලිය හොයන්නේ නැති තාක්කල් තියෙන්නේම අපහැදෙන ස්වභාවය. මම මේක තේරෙන පුංචි කතාවක් කියන්නම්. එක ස්වාමින් වහන්සේ කෙනෙක් හිටියා. මේ ස්වාමීන් වහන්සේ පන්සලක් හදාගෙන ඉතින් ඒ පන්සලේ කටයුතු කරගෙන ඔහොම ඉන්නවා. ඔහොම ඉන්නකොට දවසක් මේ ස්වාමීන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේගේ පුරුද්දක් තිබ්බා. ඒ පුරුද්ද තමයි ඒ පන්සල පිටිපස්සෙන් ගලාගෙන ගියා වතුර පාරක්. මෙතෙන්ට ගිහිල්ලා මේ හාමුදුරු හැමදාම හවසට මේ දවල් වරුවේ මාළු බානවා. කොක්කකුයි පිත්තකුයි අරගෙන මාළු බානවා. මේ හාමුදුරුවන්ට දන් දීපු උපාසක මහත්තයෙක් හිටියා. මොහන්දිරම් තුමෙක්. එදා මෙතුමගේ ගෙදර දානේ අරන් ආවේ ඒ ගෙදරට අලුත ආපු මෙහෙකාර නෝනා කෙනෙක්. ඒ නෝනා මහත්මිය දැන් මේ දාන බාස්කට් එක අරගෙන ඈත එනවා. එනකොට මේ නෝනා දකිනවා අර හාමුදුරුවෝ බිලී බබා ඉන්නවා. දැන් ඕගොල්ලෝ පන්සලට දානේ අරයි යනවා. යනකොට හාමුදුරුවෝ ඉන්නවා අර වගේ එක. දැන් මක් වෙයිද? සුවපත් වේවා, නිදුක් වේවා, යහපතක් වේවා වගේ එකක් වෙයිද? නැත්තම් කොබනේ අත්දැකීම තේරෙන කට්ටිය දැන් මම මේ කියන කතාව හොඳට අදහස ගන්න. දැන් අර නෝනටත් මොකද උනේ? ලොකු අපහැදීමක් ආවා. කොච්චර අපහැදීමක්ද කියලා කියනවනම් හොඳටම තරහ ගියා. දැන් දාන බාස්කට් එක අරගෙන දැන් මෙහෙම ඉස්සරහට එනකොට ඒ කියන්නේ දැන් අර පැත්තෙන් අර ඔය මෙහෙම අර සංඝාවාස පිටිපස්සේ තමයි දැන් මෙහෙම එන්නේ. පිටිපස්සෙන් තමයි පාර වැටලා තියෙන්නේ. මේ පැත්තෙන් මෙහෙම ඉස්සරහට එන්න. දැන් අර නෝන දැන් දැක්කා මේක. දකින්නකොටම හාමුදුරුවෝ දැක්කා නෝනව. ටක් ගාලා ඇතුළට ගිහිල්ලා චීවරේ දාගෙන ඉස්සරහට ආවා. ඉස්සරහට ආවට පස්සේ මොකද්ද වෙච්ච සිද්ධිය? මේ ස්වාමීන් වහන්සේගේ මේ ක්‍රියාකලාපය බලාගෙන හිටපු අර නෝනට තවත් තරහ ගියා. මොකක්ද ආපු තරහා? මං එනකොට වැරදි කර ඉඳලා මාව දැක්ක ගමන් මුකුත් නකරපු එකා වගේ දැන් චීවරෙත් දාගෙන ඉස්සරහට ආවා කියලා තරහ ගිහිල්ලා අර අරන් ගියපු දාන බාස්කට් එක ආපහු හොරගෙන ගෙදර ගියා. ඒ තරහ පාලනය කරගන්න බැරුව. ගෙදර ගියාට පස්සේ අර මොහන්දිරම් තුමයි ඒ ස්වාමි මේ මහත්මයා අහනවා ඒ ස්වාම පුත්‍රයා අහනවා දරුවෝ ඇයි දානේ තියලා ආවේ නැත්තේ පන්සලෙන්? එතකොට කියනවා අනේ අපේ මහත්තයෝ ඒ වගේ දුස්සීලයන්ට දන් දෙන්න එපා. ඔය වගේ දුස්සීලයන්ට දන් දීලා ඇති වැඩක් නෑ වගේ කතාවක් කිව්වා. කිව්වට පස්සේ අර මහත්තයා කියනවා මෙහෙම වඩා hina වෙලා හැම කියනවා මොකද්ද උනේ? එතකොට කියනවා මම පන්සලට යනකොට මෙන්න මෙහෙම එකක් වුණා කියලා අර සිද්ධිය කිව්වා. කිව්වට පස්සේ අර මහත්තයා කියනවා ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඒ වුණාට පුතේ උඹ පන්සලට යනකොට කර හිටපු වැරදි වැටේ පැත්තකට දාලා ඇතුළට ගිහිල්ලා චීවරේ දාගෙන ඉස්සරහට එන්න සංවරකමක් තිබ්බනේ. ඒ සංවරකමට ගරු කරලා ගිහින් දානේ තියලා වරෙන් කිව්වා. දැන් ඒ සිද්ධිය නිසා අංශු මාත්‍රයක්වත් ඒ මහත්තයා එයාගේ හිත අපහදව ගත්තද? අපහදවද ගත්තද? නෑ, හිත පහදව ගත්තා. කොහොමද පහදව ගත්තේ? අගුණ ගොඩාක් මැද්දෙන් එක ගුණයක් දැක්කා. කොවන්න ආදරය කරලා තියෙන කට්ටිය කවුරුත් නැද්ද? මං විතරද? සාමාන්‍යයෙන් ආදරය කරන්න කලින් කොහොමද? අගුණද පේන්නේ ගුණද පේන්නේ?
ගුණනේ වෙන්නේ. එකට වසන්න පටන් ගත්තාම කොවන්නේ අත්දැකීම තේරෙන කට්ටිය. දැන් ඕක තමයි පින්වතුනි අපේ හිත වැඩ කරන විදිහ. ඔය බ්‍රහ්මන් ස්වාමීන්ද්‍රෝ ලස්සන උදාහරණකින් කියනවා දැන් මේ අපේ මේ මානසික ක්‍රියාවලිය මේ හිත වැඩ කරන දැන් හොඳට තෝරගන්න මේ අනුපූර්ව ප්‍රතිපදාව ඔස්සේමයි අපේ අවබෝධයට අපි යන්නේ. දැන් මේ අනුපූර්ව ප්‍රතිපදාව සාකච්ඡා නොකර මේක කරන්න බෑ. අද අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ අපිට දැන් ලෝකෝත්තර වෙන්න විතරයි තියෙන්නේ කියලා. කොබන් එක තිරිච්ච කට්ටිය අපිට දැනෙන්නේ අපි ඉන්නේ අසත්පුරුෂ මනසක කියලා. ඒ කියන්නේ හැමතිස්සෙම අනිත් කෙනාගේ අඩුපාඩු අගුණ දැකලා ඒව මැන ඉන්න ප්‍රී ජජ් කරන මනසක අපි ඉන්නේ කියන එක අපිට පේන්නේ නැහැ. ඒ අඩුපාඩුව දකින්නකොට තමයි අපිට සත්පුරුෂ වෙන්න පුළුවන් වෙන්නේ. ඒක ඒ අඩුපාඩුව දකින්නකොටයි ඒක නිවැරදි කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඒක වෙන්න කවුරු ගැනද හොයන්න ඕනේ? දැන් අනුන් ගැන හොයන නිසා, අනුන්ගේ ගුණ හොයන නිසා, අනුන් ගැන මැන ඉන්න නිසා අපි හැමතිස්සෙම ඉන්නේ පැහැදුණු සිතින්ද අපැහැදුණු සිතින්ද? පොඩ්ඩක් පැහැදෙනවා චුට්ටක් පැහැදෙනකොට වැඩිපුර වෙන්නේ මොනවද? කොබන්නේ එක තිරිච්ච කට්ටිය. දැන් මේ ලෝකේ මිනිස්සුගේ ක්‍රියාකාරකම් වල බලාපොරොත්තු වෙන්න එපා. ඕගොල්ලන්ගේ හිත පහදවනේ බෑ. කොබන්නේ එක තිරිච්ච කට්ටිය. මටම වෙච්ච සිද්ධියක් මම දවසක් කියන්නම්. දවසක් මම මහසෑය වන්දනා කරන්න යනකොට අම්මලා ටිකක් ඉස්සරහටලා මට දැන් මේ තැනට යනකොට මට ඇහෙනවා ඒ අම්මලා නිකන් දේශපාලන කතාවක්. අර පහුගිය ටිකේ මොන හරි වෙච්ච දේශපාලනික සිද්ධි ටිකක් ගැන ඒගොල්ලෝ ලොකු කතාවක් සෑය ගාව කච ගාලා හෙන හද්දට ඇහෙනවා ඒක. ඒක ඇහිච්ච ගමන් මට ආපු මොකද්ද සිතුවිල්ල මොකද්ද දන්නවද? හත් දෙයියනේ මුම් මේ මහා සෑය ගාවට ඇවිල්ලා මොකද්ද මේ කරන විකාරේ මොනවද මේ කරන විචූර්ණ වැඩ කියලා එහෙම එකක් තමයි මට ටක් ගාලා ආවේ. ඒ ආපු ගමන් හිත ඇතුලෙන් කියනවා ඔන්න ඔයා නෑවා ඔන්න ඔයා නෑවා ඔන්න ඔයා නෑවා කියලා මගේ හිතම කිව්වා. ඇයි නෑවා කිව්වේ? දැන් එතනට කියපු ගමන් මට අර ගොල්ලන්ගේ පෙනුනේ මොකද්ද? ගුණයක්ද අගුණයක්ද? අගුණයක්. දැකපු ගමන් ටක් ගාලා හිතගුවා ගුණයක් බලන්න. එකක් ආව ටක් ගාලා ඔලුවට. මොකද්ද? දැන් මෙතන මේගොල්ලෝ අනවශ්‍ය කතාවක් තමයි කර ඉන්නේ. හැබැයි මෙතෙන්ට ආපු ගමන් මේගොල්ලෝ අත් දෙක එකතු කරලා මහා සෑයට වඳින්නේ නැතිනේ බුදුහාමුදුරන්ට වඳින අර්ථයෙන්. ඒ ගුණයට සාදු කියලා මං hina වෙලා හිත සතුටු කරගෙන ගියා එතනින්. කොබන් එක තීරිච්ච කට්ටිය. දැන් බැරි වෙලාවක්වත් අර සිද්ධිය කරේ තියාගෙන වඳින්න පටන් ගත්තා නම් මම වඳින වෙලාවෙත් දැන් මට මතක් වෙන්නේ මොකද්ද? ඉඳකින් අර කාලකන්ණි ගෑනු ටික මුන්ට මෙච්චර බන කියලාත් කොබන කතාව තීරිච්ච කට්ටිය. දැන් ස්වභාවය ඕකයි පින්වතුනි. ඒ කියන්නේ අපි මේ සාමාන්‍ය ලෝකෙ තුල ජීවත් වෙනකොට අපේ හිත වැඩ කරන්නේම පැහැදෙන මට්ටමෙන් නෙමෙයි. හිත වැඩ කරන්නේම අපහැදෙන ක්‍රියාවලියක් තුල. දැන් මේක තේරුම් ගත්තොත් මේක තෝරගත්තොත් තමයි තේරෙන්නේ ආන් ටික වැටහෙන්න ගන්නවා මගේ මනස ස්වභාවයෙන්ම අසත්පුරුෂයි. දැන් හොඳට බලන්න ඕකේ අනිත් පැත්තට. අනුන්ගේ අගුණ පේනවා. තමන්ගේ වැඩිපුර පේන්නේ මොනවද? කොහොමන්නේ එක තීරිච්ච කට්ටිය. දැන් ඔහොම හොඳට ඉතින් සාන්ත දාන්ත තීන්ත කුප්පි ටික වගේ බණ අහලා ඔහොම පාරේ ඇවිදගෙන යනකොට මේ අම්මා කෙනෙක්ට කවුරු හරි පුතෙක් ඇවිල්ලා කියනවා ළමිස්සී බණ අහන්න ගියාද? පාරේ යන මිනිස්සෙක් කියාගෙන යනවා. දැන් මක් වෙයිද? දැන් හිතට ටක් ගාලා එන්නේ මොකද්ද? මං කියන එක පැහැදිලි නේද පින්වතුන්ට? මේ කියන කාරණාව. ඇයි හිතට ටක් ගාලා එනවා අර ලොකු අපහැදීමක්. මං වගේ හොඳ කෙනෙක්ට කොබන් එක තීරිච්ච කට්ටිය හිත හැමදෙස්සෙම මට කියන්නේ මං නරකයි කියලාද හොඳයි කියලාද? නරකයි කියලා කියනවා නම් සාදු. කියන්නේ මොකක් කියලාද? මං හරි හොඳයි. දැන් කාලයක් බණ අහනකොටත් හිතට වෙන්නේ මොකද්ද? Tamanට වෙන්නේ මොකද්ද? මං හරි හොඳයි. ඒක නිසා මට කවුරුත් බනින්න බෑ. මට කවුරුත් චෝදනා කරන්න කොබන්නේ වගේ වෙලා තියෙන කට්ටිය. පැහැදිලිද කියන කාරණාව. දැන් මේ වංචක ටික අල්ලගන්න දක්ෂ නොවුනොත් අපිට මහා වංචාව අල්ලන්න බෑ. බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන විඥානීය මහා වංචකයක් කියලා. මහා මායාකාරයක්. මේ වංචකේ අල්ලගන්න යන ගමන අනුපූර්වයි. හොඳට තෝරගන්න ලෝකයෙන් එතර වෙන ප්‍රතිපදාවේ ලෝකයෙන් එතර වෙන වැඩපිළිවෙලේ මේ විඥානයේ තියෙන මහා වංචකේ අවබෝධ කරගන්න ප්‍රතිපදාව අපි දැන් හදාගන්න ඕනේ. ඒක හදාගන්නයි බුදු පියාණන් වහන්සේ කිව්වේ අනුන් ගැන හොයන්න යන්න එපා. තමන් ගැන හොයන්න. තමන් ගැන හොයන්න පටන් ගන්නකොට තමන් සතිමත් වෙනකොට තමන් සම්බන්ධව හොඳට පේන්න ගන්නවා තමන් ගාව තියෙන මොනවා ටිකද? තමන් ගාව තියෙන අවුල. හැබැයි සාමාන්‍ය චින්තන රටාව තුළ අපි ඉන්නේ කොහොමද? මං හොඳට මං ගැන දන්නවා. මට කවුරුත් මං ගැන කියලා දෙන්න ඕනේ. ඔහොම ඉන්නකම් ඔය අවුල පේනවද? දැන් එහෙනම් මුලින් මෙතන කඩන්න ඕනේද නැද්ද?
ඕක කඩන්න එක ප්‍රශ්නයයි තියෙන්නේ. මොකද දන්නවද? හරි. අත උස්සම් බලන්න. මේ අත්බැවට කලින් අත්බැවේ හිටපු තැන මතක කට්ටිය. මතකද? එච්චර ඕනේ පුංචි කාලේ මතක කට්ටිය අත උස්සම් බලන්න. පුංචි කාලේ වෙච්ච සිද්ධි ඔක්කොම ටික එක දිගට මතක කට්ටිය ඉපදිච්ච දවස් ඉඳලා. ඒකත් නැහැ. හරි. මලාට පස්සේ යන තැන දන්න කට්ටිය අත උස්සම් බලන්න. ඉදිරියට වෙන්න තියෙන දේවල් ටිකත් ඔක්කොම නිකන් අනාවේකයටත් එහා ගිහලා ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නවා වගේ ඉන්න කට්ටිය අත උස්සම් බලන්න. ඒ දන්නේ නැහැ. එතකොට ලොකු කතාවක් නැහැ. මේ දැන් මේ ඉන්න මනුස්සත් බවට කලින් හිටපු තැන මතකත් නැහැ. අනාගතේ මලාට පස්සේ යන තැන දන්නේ නැහැ. හැබැයි හිතන් ඉන්නේ කොහොමද? මං හොඳට මං ගැන දන්නවා. මං තරම් මං ගැන දන්න තවත් කෙනෙක් මේ තුන් ලෝකේ ඔන්න ඔතන හරියට තේරුණොත් ඇත්තටම මම මං ගැන දන්නේ නැහැ කියන එක දැනුණොත් තමයි තුන් ලෝකෙම දැකපු කෙනා ගැන සද්ධා වෙන්නේ. කවුද? බුදු පියාණන් වහන්සේ. අන්න එතකොට තමයි අපිට හරිම ශාස්ත්‍රූවරයා, ඒ කියන්නේ මේ කතාව කියපු හරිම ශාස්ත්‍රූවරයා මගේ බුදුහාමුදුරුවෝ කියන අර්ථය, බුදුරජාණන් වහන්සේ කියන අර්ථය. අන්න දැන් කවුද හොඳම යාළුවා කරගන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මය, ඒ ධර්මය දරා ගන්න මහා සංඝරත්නය. දැන් අද ප්‍රශ්නය, දැන් අද අපිට ජීවමාන බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නවද? නැහැ. හැබැයි උන්වහන්සේගේ ආශිර්වාදය නොකඩවා තාම තියෙනවා. හොඳට මතක තියාගන්න. ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා, ඒ ධාතුන් වහන්සේලා, ඒ කියන්නේ අවසානයේ ධාතු පරිනිර්වාණය කියන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ සියලු ධාතුන් වහන්සේලා, මේ තුන් ලෝකයේ වැඩ වාසය කරන සියලුම ධාතුන් වහන්සේලා එක තැනකට එකතු වෙලා රුවන්වැලි මහා සෑයකට එකතු වෙලා ජයශ්‍රී මහා බෝධිය ගාවදී ඒ ටික අර ධාතු කයක් මැවිලා එතන පිරිනිවෙන ඒක නිවිලා යනකම්, ඒ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනකම් ශාසනය පවතිනවා. එතකොට ඒ ශාසනය තුළ, ඒකයි බුදුහාමුදුරුවෝ මහා පරිනිබ්බාන සූත්‍රය කියන්නේ, කෙනෙක් අවංකව මේ ධර්මය අවබෝධ කරගන්න, මේ ප්‍රතිපදාව තේරුම් ගන්න මහන්සි වුණොත් අදටත් මේක කරගන්න පුළුවන් කියන එක. ඒ නිසා තමයි උන්වහන්සේගෙන් පස්සේ කිසිම හාමුදුරු කෙනෙක් නායකයා කළේ නැහැ මේ ශාසනයේ. මොකද්ද? කවුද ගුරුවරයා කළේ? ධර්මය සහ විනය. දැන් අද ධර්මයේ විනය දේශනා කරන විවිධාකාර පිරිස් ඉන්නවා. දැන් අපි මොකද කරන්න ඕනේ? ඒ පුද්ගලයා තුලින්ද ධර්මය දකින්න ඕනේ, නැත්නම් ඒ පුද්ගලයා කියන ධර්මයේ තුලින් කල්යාණ මිත්‍රයව දකින්න ඕනේද? ධර්මයේ තුලිනුයි කල්යාණ මිත්‍රයා හොයාගන්න ඕනේ. ඒක කරන්න නම් තියෙන්න ඕනේ විවාද කරන එකද, සාකච්ඡා කරන එකද? සාකච්ඡා කරන්න නම් තියෙන්න ඕනේ පළවෙනි කාරණාව මොකද්ද? අපි අතර තියෙන්න ඕනේ සමගියක්. සමගිය නැතුව මේක කරන්න බෑ. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වණක් පිරිස අතර මොකක් තියෙන්න ඕනේද? අවාසනාවක මහත අද අපි දකිනවා මේ පරිහානිය. දැන් එන්නේ සමගියටමක් වෙලා යනවාද? මං කියන එක ඔයගලන්ට තේරෙනවද දන්නේ නැහැ. ඒ සමගිය පිරිහෙනවා. හොඳට මතක තියාගන්න, ශාසනය පිරිහෙන්න පටන් ගන්නේ ශුන්‍යතා ධර්මයේ එකපාර යටපත් වෙලා නෙමෙයි. ශුන්‍යතා ධර්මයේ ධාතු පරිනිර්වාණය වෙනකම්ම අවබෝධ කරගන්න පුළුවන් පරිසරය තියෙනවා. ඒ පරිසරය හදන්න තමයි සාරාංශක කල්පලක්ෂයක් බුදුහාමුදුරුවෝ පෙරම් පුරන්නේ. මොකද උන්වහන්සේට ගොඩ යන්න හදපු ශාසනයක් නෙමෙයිනේ. උන්වහන්සේට ගොඩ යනවනම් ගොඩ යන්න තිබ්බ දීපංකර බුදුහාමුදුරන්ගේ පාද මූලයේදී. මේ සංසාර චක්‍රයට පැනලා සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පිරුවේ තමන්ට ගොඩ යන පරිසරයට නෙමෙයි, අනිත් අයට ගොඩ යන පරිසරය හදන්නේ. ඒකයි ශ්‍රාවකයෙක් වෙන්න ඒ පරිසරය ජීවමාන කරන්න ඕනේ. ඒ පරිසරයේ ජීවමාන කරන එකට අපි කියනවා බුද්ධ රාජ්‍යය කියලා. එතකොට මේ බුද්ධ රාජ්‍යයේ රජ්ජුරුව තාම ඉන්නවා. රජ්ජුරුව තාම පිරිනිවන් පාලා නැහැ. ඒ හැකියාව තාම තියෙනවා. රජ්ජුරුව ජීවමානව නැති වෙන්න පුළුවන්. හැබැයි රජ්ජුරුවන්ගේ අනුහස තියෙනවා තාම. එතකොට මේ අනුහස තියෙන කාලෙක, ඒ බුද්ධ ශාසනය පවතින කාලෙක වැඩේ දැන් ඕනම ශාසනයක ස්වභාවය තමයි ආරම්භයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, විනාශ වීමක් තියෙනවා. දැන් මේ බුද්ධ ශාසනයෙත් දැන් මොන වෙන පැත්තටද තියෙන්නේ? පහන දැල් වෙන පැත්තටද තියෙන්නේ, නිවෙන පැත්තටද තියෙන්නේ? නිවෙන පැත්තට තියෙන්නේ. ඒ නිසා තමයි මේ අපි අද මේ සමාජයේ මේ දකින ශාසනික පරිහානිය මෙච්චර වේගවත් වෙලා තියෙන්නේ. ශාසනික, සමාජීය, ආගමික හැම පැත්තෙම විශාල වශයෙන් ඒ සිද්ධ වෙන පරිහානි කර. දැන් ඔය ජාත්‍යන්තර සම්බන්ධතාව වගේ දේවල් පොඩ්ඩක් හොයලා බලනවා නම් තේරෙනවා ලෝකයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ලෝකෙ එන්න වැඩි වෙනවා. එන්න මොකද මේ වෙන්නේ? මිනිස්සු විසින්ම මොක්කු බවට පත් වෙමින් ඉන්නවද?
ඔක ලස්සන වචනයක් තියෙනවා. මුර්ගයෝ. මුර්ග සංඥාව පහළ වෙන්න ඒක බලවත් වෙන්න ලං වෙන වැස්ස මොකද්ද? මුර්ග සංවැස්ස. දැන් අන්න ඒ වගේ වැස්සකට තමයි දැන් අපි මේ ලං වෙමින් ඉන්නේ. එතකොට දැන් මේ අසත්පුරුෂ වැස්ස මේ මුර්ග වැස්ස දැන් වහිනවද නැද්ද? වහිනවා. එතකොට දැන් අපිට මොකක් කරගන්න වෙලා තියෙනවද? ඒ මුර්ග වැස්සට අපිව දැන් තෙමෙනවා. දැන් අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. තෙරුවන මුල් කරගෙන මේ මුර්ග වැස්සෙන් බේරෙන්න කුඩයක් හදාගන්න. කොබන් එක තේරෙන කට්ටිය. එතකොට ඒක කරගන්න කුඩේ හදාගන්න ඕනේ කාකු තුලින්ද? තමන්ගේ පැත්තෙන්. එහෙනම් ස්වභාවයෙන්ම පැවැත්ම තුල අපි ගාව තියෙන කෙලෙස් අවුල හොයන්න ඕනෙමද නැද්ද? දැන් අපි හිතන් ඉන්නේ අපි ගාව ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි හරියටම දැනුනොත් නෑ මම මේ කියන කතාව මෙලෝ දෙයක් මං ඇත්තටම දන්නේම නෑ කියන තැන දැන් මොකද වෙන්නේ? දැන් මං ගැන දන්නේ නෑ කියන තැනින් හොයන්න පටන් ගන්නවද නැද්ද? තව තැනක් විග්‍රහ කරන්නම්. අර කතාව ඉවර කරලා ඉන්නම්. දැන් නැත්තම් මේකේ මුලමැදක ගලප ගන්න බැරි වෙනවා. දැන් හොඳට මතක තියාගන්න මේ දේශනාව වෙනකොට මම සමහරට ප්‍රශ්න අහන්න පුළුවන් ඈ. ඒක නිසා කතාවේ මුලමැදක හරියට අහගන්න. එක තැනක මං කතාවක් කිව්වා මතකද දන්නේ? මහාචාර්යතුමාගේ කතාව. අර හාමුදුරුවෝ මොකද කළේ? අර හාමුදුරුවෝ දැන් අර මහාචාර්යතුමා හම්බෙන්න ඇවිල්ලා ඒ මහාචාර්යතුමා කියන්නේ මම ඔක්කොම දන්නවා. මට සේරම තේරෙනවා. මං ඔක්කොම වටහාගෙන ඉන්නේ. මං ආවේ ඔබ වහන්සේ දන්න ටික අහගෙන යන්න. අද කොබන්න මෙතනත් ඇවිල්ලා එහෙම වාඩි වෙච්ච කවුරු ඉන්නවද දන්නේ නැහැ. මාත් දැන් මේ හාමුදුරුවන්ගෙන් අර හාමුදුරුවන්ගෙන් ඔක්කොම හාමුදුරුවන්ගේ බණ අහන ඔබ වහන්සේ දන්න ටික ඔක්කොම කමන්නේ. සාදු බොහොම ස්තුතියි ආවට. තේරෙන විදිහට කියලා දෙන්නම්. හරි කතාව අහගන්න. අර මහාචාර්යතුමාත් ඇවිල්ලා දැන් වාඩි වෙලා දැන් ඉන්නවා බලාගෙන ධර්ම සාකච්ඡා කරන්න. හාමුදුරුවෝ අහනවා මහත්තයාට මහන්සිත් ඇතිනේ කෝපි එකක් බමුද තේ එකක් බමුද? දැන් අර හාමුදුරුවන්ගේ අහපු ප්‍රශ්නෙත් එක්ක අර මහත්තයාට මොකද උනේ? හරි. අපි එහෙනම් අපේ හඳුනේ කෝපි එකක් බමු. කිව්වට පස්සේ හාමුදුරුවෝ ඇතුළට ගිහලා කෝපි එකක් සකස් කරගෙන ඇවිල්ලා ඒ කෝපි පෝච්චියයි කෝපි කෝප්ප ටිකයි අරගෙන ඇවිල්ලා මේ සුඩින් තියලා තිබ්බ ගමන් අර මහාචාර්යතුමා ආයි කියන්න පටන් ගත්තා. මම මෙච්චර ධර්මය අහලා තියෙනවා. මම මෙහෙම භාවනා කරලා තියෙනවා. මෙහෙම කියලා කතා ගොඩාක් කියන්න ගත්තා. දැන් ওই ටික කියාගෙන ගියාට පස්සේ කියන ගමන් අර හාමුදුරුවෝ දැන් කෝප්පෙට කෝපි වක් කරනවා. වක් කරනකොට දැන් දිගට මේක වක් කරනකොට ටිකක් වෙලා යනකොට කෝප්පේ හොඳටම පිරීලා උතුරන්න පටන් ගත්තා. උතුරනකොට මොකද උනේ? මහාචාර්යතුමා කෑ ගහනවා හාමුදුරුවනේ මොකද්ද ඔය කරන මෝඩ වැඩේ? ඕකට තව කෝපි දාන්න බෑනේ කියලා කියන්න ගත්තා. එතකොට අර හාමුදුරුවෝ කියනවා කෝපි පුරවන එක නවත්තලා අපේ මහත්තයා දැන් මෙන්න මේ කෝප්පේ වගේ හොඳටම පිරීලා ඉන්නේ. ඔය පිරිච්ච කෝප්පෙට මමත් මෙහෙන් තව පුරවන්න ගියොත් මොකද්ද වෙන්නේ? ඔක්කොම අහකට යන්නේ. මහත්තයාට ඇත්තටම ධර්මය අවබෝධ කරගන්න අවශ්‍යයි නම් හිස් වෙන්න කියලා කිව්වා. හිස් වෙන්න කිව්වේ කෝප්පේ වගේ. එහෙම හිස් වෙනවා නම් මෙන්න මේ පුංචි දරුවෝ වගේ වෙන්න පුළුවන් වෙන්න ඕනේ. කොබන් එකට කැමති කට්ටිය. පුංචි දරුවෝ වගේ පිස්සුද හාමුදුරනේ ආයි වහන්සේ කියන්නේ මේ බාල කාලයට යන්න කියලාද? නෑ මේ බාල කාලයට යන්න කියලා නෙමෙයි කියන්නේ. බුද්ධ ආදී ආර්ය උත්තමයන්ට සාපේක්ෂව අපි ඔක්කොම බාලයෝ. ඒ කියන්නේ අපි බාලයි. පැවැත්ම තුල. ඒ කියන්නේ දැන් අපේ හිතේ වංචාව සහ අපේ හිතේ අවුල කොච්චරද කියනවා නම් අපි ඉන්නේ බාල වැඩපිළිවෙලට. අපි ඒකට තමයි කිව්වේ පෘතජ්ජන වැඩපිළිවෙල කියලා. දැන් හිත හරි කැමති ටක් ගාලා ආර්ය ලේබල් එක ගහගන්න. ඕක වෙනවා කාලයක් බනහනකොට. ඒ හාමුදුරුවෝ කියන එක තේරුණා, මේ හාමුදුරුවෝ කියන එක තේරුණා, අර හාමුදුරුවෝ කියන එක තේරුණා. ඒ කියන්නේ දැන් මං සෝවාන් නැති. කොබන් එක තීරිච්ච කට්ටිය. ඉතින් පොඩ්ඩක් පැත්ත කරලා භාවනා කරනකොට ලයිට් එකක් හරි පත් වුණොත් නිකන් මොකක් හරි ආලෝකයක් හරි මොකක් හරි ආවොත් හරි නැත්නම් මොකක් හරි يعني උපක්ලේශ ධර්ම වල විග්‍රහ කරනකොට කියනකොට ඔය භාවනාවෙන් උපක්ලේශ නිමිති 10ක් ඒකක් ආවොත් එහෙම රයිට්. දැන් හරි. මම අර හාමුදුරුවන්ගෙන් උත් මේ හාමුදුරුවන්ගෙන් උත් අර මේවා මොකද දැන් ඔක්කොම අහලා දැන් මං සෝවාන්. ඒකත් දැන් තහවුරුයි කියලා දැන් මොකද වෙන්නේ? හිත ටක් ගාලා රැවටෙනවා. ඔය හොරු 4 දෙනෙක් විග්‍රහ කරනවා ශාසනයේ. ඒ හොරු 4 දෙනාගෙන් එක හොරෙක් තමයි මේ ඔය Tamanටම රැවටිලා ඉන්න හොරා. නිවන් දැක්කා කියලා. තේරෙනවද කියන එක? දැන් මම මේක කියනකොට ඕගොල්ලන්ට එනවනම් අර හාමුදුරුවොත් මේ කාලේ කියනවනේ එයා නිවන් දැකලා ඉන්නේ කියන්නේ. එයාද රැවටිලාත් දන්නේ නැහැ. එහෙම හිතනවනම් දැන් ආයි මොකද වෙන්නේ? ජම්මෙට වැඩිය මොකක් ලොකුයිද? දැන් මේ කතාව කියන්නේ අනුන්ගේ කුණු හොයන්නද නැත්නම් තමන්ගේ කුණු ටික හොයාගන්නද?
හැබැයි හිත වැඩ කරන්නේ කොහොමද? කොවන්නේ අවුල තේරිච්ච කට්ටිය. මං කියන එක පැහැදිලිද? දවසක් මේ අම්මා කෙනෙක් ඔය හාමුදුරු කෙනෙක් ධර්ම දේශනාවක් කරලා එනකොට අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවලු අපේ හාමුදුරුවෝ කියපු බණ ටික මට හොඳට තේරුණා. ඔබ වහන්සේ කිව්වේ අනුන් ගැන හොයන්න එපා තමන් ගැන හොයාගන්න කියලානේ. ඔබ වහන්සේ ඔය කතාව කියනකොට මට බණ ටික අහගෙන ඉන්නකොටත් මට හිතුනේ අපරාධේ මාත් එක්ක වෙනදට බණහන්න එන උන්ද අද ආවේ නෑනේ. උන්ද ආවනම් කොච්චර වටිනවද? උන්දගේ වැඩේම අනුන්ගේ කුණු හොයන එකනේ. ඒ කතාව කියලා වුණාම අර හාමුදුරුවෝ අර අම්මට කියනවලු ඔය අම්මා බණ අහලා නෑ. කොබනේ හැඟීම තේරිච්ච කට්ටිය. මම මේ අර්ථයක් පෙන්වන්නේ මේ අපේ හිත වැඩ කරන හැඟීමක් පෙන්වන්නේ. ඒ කියන්නේ හිත ස්වභාවයෙන්ම තමන්ගේ වැරද්ද හොයන්න කැමති නැහැ. වැරද්ද පෙන්නනකොට පේන්නේ කාගේවද? ඇයි? අපි ස්වභාවයෙන්ම හරි දක්ෂයි අනුන්ගේ මොනවද දකින්නද? අඩුපාඩු දකින්න. ලොකු එක්ස්පීරියන්ස් ඕනේ නැහැ කසාද බඳපු කට්ටිය උත උස්සම් බලන්න. අත්දැකීමෙන්ම තියනවද නැද්ද? දැන් කසාද බඳපු කට්ටිය කවුද කියලා ගලුවාම කමහරු වටපිට බලනවා. කොබන්නේ ඒ පුරුද්ද තේරිච්ච කට්ටිය. කසාද බැඳ නොදැන්දා කියලා එකක් නැහැ. ජීවිත කාලය තුලම අපි මේ ලෝකේ ඉපදිලා ඉන්න වැඩපිළිවෙල තුල මේ අපේ පැවැත්ම අපි මේ පැවැත්ම දරාගෙන ඉන්න හැකියාව තුල තියෙන ප්‍රධානම උපක්ලේශය ඕක. අනුන්ගට ෆෝකස් වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපේ CCTV ටික ඔක්කොම වෙලා තියෙන බාහිරට. දැන් මේක කරකව ගන්න ඕනේ කහ තුලටද? තමන් තුළට හැරෙව්වහම තමයි පේන්න ගන්නේ මේක ඇතුළේ තියෙන මහා කුණු කන්ද. කොහොමද අවංකව අත උස්සන්න බලන්න. කවුරු හරි ඔබට හම්බ වෙනවා මහා උත්තමයේ කවුරු හරි උත්තම කෙනෙක් හම්බ වෙනවා. ඔබගේ හිත පේන. දැන් ඔබට අවස්ථාවක් හම්බෙලා තිනවා එයාත් එක්ක ගිහිල්ලා කතා කරන්න. ඔබ දැන් දන්නවා එයාට මගේ හිත පේනවා කියලා. මට අවංකව අත උස්සලා කියන්න එයාව ගිහින් හම්බෙලා කැමති කතා කරන්න කැමති කට්ටිය. එහෙම කතා කරන්න අකමැති කට්ටිය. අනේ එක අම්ම කෙනෙක් ඉන්නවා සාදු සාදු සාදු. හිත දන්නවා මොකද දන්නේ මගේ ඇතුලේ තියෙන ටික දැක්කොත් කොවන්නේ එක තීරිච්ච කට්ටිය තේරුවත් දන්නේ ඒ අවුල. අපි හැමතිස්සෙම try කරන්නේ මාව රැක ගන්න මිසක් මාව විනාශ කරගන්න ප්‍රතිපදාවකට මම කැමති නෑ. ඒ කියන්නේ ස්වභාවයෙන්ම අපිට ඕනේ අපේ හිත වැඩ කරන්නේ පැවැත්ම තහවුරු කරගන්න. මෙන්න මේ පැවැත්ම තහවුරු කරගන්න ක්‍රියාවලියේ තියෙන සියුම් භාවය කොච්චරද කියලා කියනවා නම් ඒ සියුම් භාවය කොච්චර දරුණුද කියලා කියනවා නම් ඒක අපිට ඇහැට පේන්නේම නෑ. හරියට මලට බඹර ඇවිල්ලා වැහුවාම ඒක ඇතුලේ සිද්ධ වෙන පරාගන ක්‍රියාවලිය අපිට පේනවද? පේනවද? ඇහෙනවද? දැනෙනවද? හිතලවත් ගන්න පුළුවන්ද ඒක? මේක හරියට පර්යේෂණය කරලා මේ මලට බඹර ඇවිල්ලා වහලා ඒ වහන තැන මලට බඹර ඇවිල්ලා වැහුවට පස්සේ වෙන මේ ක්‍රියාවලියේ තියෙන ප්‍රශ්නය ඒ එතන තියෙන කතාව හරියටම දැකගත්ත කෙනෙක් කිව්වොත් නේද මක් වෙන්නේද? අපිත් දැනගන්නේ මෙන්න මෙහෙම එකක්. කොහොමද ඒක තේරිච්ච කට්ටියද? ඒ කියන්නේ කවුරු හරි ඒක කියන්න ඕනද නැද්ද? ඒ කියන එක අපි විශ්වාස කළොත් ඒක විමර්ශනය කළොත් ඒක සෙව්වොත් තමයි අපිට තේරෙන්න ගන්න මෙහෙම ක්‍රියාවලියක් ඇත්තටම මෙතන සිද්ධ වෙනවා අපි දන්නේ නැතිව කියලා. පැහැදිලිද කියන එක? දැන් වැඩේ මමලයි බබරගේ මේ කියපු කතාවෙම දැන් එමු ධර්මයේ ගැඹුරු පැත්තට. අපි උපමාවන්නේ ගත්තේ. ඇස කරනාසය දිව ශරීරය මන. කවුද? මල. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. කවුද? බඹරා. දැන් මේ ක්‍රියාවලියේ පරාගන ක්‍රියාවලිය කොබන්න දැකපු කට්ටිය. ඕක බුදුහාමුදුරුවෝ දැක්කෙත් සාරාසංක කල්පලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කරලා කොබන්න තවත් තේරිච්ච කට්ටිය. බෝධිසත්ව ප්‍රඥාව පූර්ණ කරලා ආන් බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවේ තමයි උන්වහන්සේ සීහනාද කරන්නේ අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනික්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි පුනගේහං නකාසක සංකාහසි සබ්භාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිත්තං විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. මම දැක්කා මේ සසර හදන වඩුවා. මම දැක්කා මේ ක්‍රියා වලිය මම ඒක අවබෝධ කරගත්තා කියලා උන්වහන්සේ සීහනාද කළා. සීහනාද කරලා ඉවර වෙලා ලෝක සත්‍යයට මේ කතාව තෝරගන්න. ඒ කියන්නේ සත්‍ය හොයන පිරිසට, දර්ශනීය හොයන පිරිසට, යථාර්ථය අවබෝධ කරගන්න මහන්සි වෙන පිරිසට
ප්‍රතිපදාව දේශනා කළා. මොකද්ද? සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. දැන් හොඳට ගන්න උන්වහන්සේගේ දේශනාවේ බොහොම පැහැදිලිව තියෙනවා සීල සමාධි ප්‍රඥා කියලා එකක්. අද ඕක වෙනස් කරන් ඉන්නවා ප්‍රඥා සීල සමාධි කියලා. ඇත්ත එහෙම එකක් තියෙනවා. ඒ ප්‍රඥා සීල සමාධි වෙන්නේ දර්ශන ඥානයත් එක්ක. දර්ශන ඥානය වැඩෙන්න බොහොම පැහැදිලිව සීල සමාධි ප්‍රඥා කියන අවස්ථාව මනසේ විග්‍රහ කරගත යුතුයි. මම මේ කතාව ටිකක් ප්‍රායෝගිකව කියලා දෙන්නම් අර බර වචන දාන්න නැතුව හොඳට අහගන්න. සීලය කියන එකේ අර්ථය දෙන්නේ හැමතිස්සෙම පෙළදහමි ගත්තත් සාමාන්‍ය ලෝකේ අපේ යතිවර ස්වාමීන් වහන්සේලා ගත්තත් කය වචනේ සංවරතාවය කියන එක. කය වචනය සංවර කරගන්නවා කියන තැන ඔතන විග්‍රහ කරන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ලෝකයේ තුල ජීවත් වෙන වැඩපිළිවෙල තුල ඉන්න ගමන් මේ වැඩපිළිවෙලත් එක්ක ඉන්නකොට අපේ මේ මානසික සහ කායික සහ වාචික තියෙන කලබලකාරීත්වය අඩු කරගන්න සහ පවට ලැජ්ජා බය කියන අර්ථය මතු කරගන්න දේව ධර්මයේ අහලා තියෙනවනේ. ඔක ආදි බ්‍රහ්මචර්යා පඤ්ඤා සූත්‍රයේ විග්‍රහ කරනවා අනුමාත්‍ර වර්ධයේ බිය දකින්න පුළුවන් හැකියාවක් ඇති කරගන්න කියලා. ඔය සමහර පුංචි දේවල් දෙනවනේ පුංචි පව් කියලා අපිට තේරෙන්නේ නැහැ අපි ගණන් ගන්නෙත් නැහෙනි. සමහර අපි ඒක කරනවා. ඒක කරන්න දෝ බෑනේ හාමුදුරනේ කියලා අපි ඒක කරනවා. දැන් කරන නොකරන එක තමන්ගේ වැඩක්. හරිද? ඒක තේරුම් අරගන්න එතන තියෙන ප්‍රශ්නය දැනගන්න දැක ගන්න ඔබ මහන්සි වෙනවා නම් එතන තියෙනවා තමන්ටම හික්මෙන්න පරිසරයක්. ඒ කියන්නේ තමන්ගේ පැත්තෙන්ම. ඒක වෙන්න බුදුහාමුදුරුවෝ අනුශාසනා කරනවා. සීල අනුග්‍රහිතය. කායික වාචික සංවරය. මෙතන කායික වාචික සංවරය කියලා වහම අපි කියනවනේ ඔය යහපත් වචන කතා කරනවා කියන එක. දැන් යහපත් වචන කතා කරනවා කොහොම හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් වගේ එකක් කිව්වහම ඒක යහපත්ද අයහපත්ද? සාමාන්‍ය ලෝකෙ තුල මම මේ වෙන පැත්තක් පෙන්වන්නේ හොඳේ. අද ඕගොල්ලෝ සමහරලාට තරහ ගියාම කියන වචනයක් තියෙනවා. ඕක මට අරහං කොබන් කියලා දින කට්ටිය. කියලා දිනවද නැද්ද? දැන් මෙතන වචනේ මොකද උනේ? හොඳට අහගන්න. අරහං කියන්නේ සුද්ධ වචනයක්. බුදු පියාණන් වහන්සේගේ පළවෙනි බුදු ගුණය. හැබැයි අපි පාවිච්චි කරන අර්ථය මොකද්ද? කොබන් ඒක අහුවෙච්ච කට්ටිය දැන්. තේරුණාද දන්නේ නැහැ කියන එක. ඒ අදහස තේරුණාද? දැන් මෙතන මේ වචී සංවරය කියන එක කායික සංවරය කියන එකේ අර්ථය මම මේ වෙන තැනකට ගේන්න හදන්නේ. තව ටිකක් ගැඹුරට ගේන්න හදන්නේ. අද අපි හිතන් ඉන්නෝනේ වචී සංවරය කිව්වහම හිමින් කතා කළාම වචනේ සංවරයි. වචනේ සංවර කරගන්න ඔය අපි හිතන් ඉන්න විදිහට වචනේ සංවර කරගන්න ලේසිම ක්‍රමය තමයි හොඳට කට බැඳලා අත් දෙකත් බැඳලා පුටුවක බැඳලා තිබ්බහම උගේ කය වචනේ සංවරද නැද්ද? කොබන් එක තිරිච්ච කට්ටිය. උගේ කයත් සංවර නැහැ වචනයත් සංවර නැහැ. ඇයි? උගේ හිතම දැන් අසංවරයි. පැහැදිලිද කියන කාරණාව? කට බැන්දත් අත් දෙක බැන්දත් සුවපත් වේවා නිදුක් වේවා කියලා හිතන් ඉන්න පුළුවන් නම් එහෙම නිවිලා ඇත්තම නිවිලා නා. කොබන් එක තේරිච්ච කට්ටිය. මං කියන එක පැහැදිලිද නැහැ මං කියන එක ගැඹුරුද නෑ ගැඹුරුද සරලයිද මොකක්ද අර්ථය තේරෙනවද මම වෙන පැත්තක් ගේන්න හදන්නේ. හොඳට මතක තියාගන්න වචන කියන ඒවා ලෝකේ විවිධාකාර වචන තියෙනවා. දැන් අරහං කියන වචනය අපි ලෝකේ පාවිච්චි කරන වචනයක්. හැබැයි ඒකේ අර්ථය එතන හැංගීම තියෙන්නේ ඔය අපි පාවිච්චි කරන මට්ටමට නෙමෙයි. අපි පාවිච්චි කරන්නේ කොහොමද? එදිනදා ජීවිතේදී පහත් අර්ථයකින් පාවිච්චි කරන්නේ. දැන් අසංවර වෙලාද නැද්ද වචනය? ඔබන්නේ ඒක තේරිච්ච කට්ටිය. දැන් මේක නොවෙන්න 100න් ඉන්න ඕනද නැද්ද? ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. සතිය කියන ඉන්ද්‍රියම දිනු කරනකොට තමයි අපිට මේ පූර්ව භාග ප්‍රතිපදාවත් මගනන පහල කරගන්න ප්‍රතිපදාවත් හරියට තේරෙන්න ගන්නේ. ඒක තේරුම් ගන්න නම් අපි කතා කරන වචනේ ඉඳලා කරන ක්‍රියාව ඉඳලාම හිතන සිතුවිල්ල ඉඳලාම Taman තුලට සතිමත් වෙන්න ඕනේද නැද්ද? ඒ ඉන්ද්‍රිය දිනු කරන්න ඕනේද නැද්ද? දිනු කරන්න ඕනේ. අද ඇත්තට මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආපු සූත්‍රය තමයි ආලවක සූත්‍රය. ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න ආපු සූත්‍රය. මම මේ සූත්‍රෙට දැන් එනවා. මේ ගමන යන්නනේ දැන් කට්ටිය try කරන්නේ නේ. දැන් මෙතන මේ බණහන්න ආවේ මොකටද? සංසාරයෙන් එතර වෙන්න ඕනි කියන අදහසින් නේද? අපි හැමෝම දැන් මේ උත්සාහ කරන්නේ මොකටද? දැන් අපිට කවුද ඒකට ඉන්න ගුරුවරයා? ධර්මයේ සහ විනය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සහ විනය. එතකොට බුදුහාමුදුරුවෝයි ධර්මයේ විනය කියන්නේ දෙකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ යම් තැනක එතන ධර්මයේ විනයමයි, ධර්මයේ විනය යම් තැනක එතන බුදුහාමුදුරුවෝමයි.
දැන් ඇත්තටම ධර්මයේ විනය අපි දාන්න ඕනේ බාහිරටද නැත්නම් අපේ හදවත තුළටද? අර කතාව සින්දුවක් තියෙන දසබිම්බර මාරසෙනග තණ්හා රති රංගා සමග පළවාහල වීතරාගි බුදුන් වඩිනවා හදවෙත. දැන් අපි ධර්මයේ විනය නැත්නම් බුදුහාමුදුරුවන් අපේ හදවතට ගන්න ඕනේ කොහොමද? අපි ඒක පොඩ්ඩක් සාකච්ඡා කරමුද අද? ආලෝක සූත්‍රයේ තියෙන මේ කතාව. හාද කම්මැලිද බඩගිනිද නිදිමතද? දැන් මට පේනවා පොඩි පොඩි උච්චාවචනයන් දේශනාව මැද්දනකොට සමහරවිට හරි ප්‍රබෝධයෙන් ඉන්නවා. තව ටිකක් වෙලා යනකොට ඕම මේ වෙනවා. ආයි මේ වෙනවා. ආයි නිකන් බැටරි charge වෙනවා බහිනවා. charge වෙනවා බහිනවා. charge වෙනවා බහිනවා. මගේත් අඩුපාඩු වෙනවා ඇති. මට සමාවෙන්න. හරි. සාකච්ඡාවක් නේ අපි කරන්නේ. මේ කෑලි කපන්න එහෙම නේ. හරිද? දැන් මොකද ඔය ත්‍රිපිටකෙත් දැන් මේ වාර කෑලි කියන්නේ අපේ රහතන් වහන්සේලා කැපුවයි කියලා කියනව නෙමෙයි. දැන් ත්‍රිපිටකය කිව්වහම අද අපි කතා කරන්නේ සූත්‍රයේ විතරයි සමහරවිට. කියන්නේ සූත්‍ර විනය අභිධර්ම කොටස් ටික විතරයි. අටුවාව සමහරවිට සමහරව පිළිගන්නේ නැහැ. ඒක හරි අවුලක් ඒක. අටුවාවල තමයි ටීකාවල තමයි එදා තිබිච්ච සමාජ පරිසරය විග්‍රහ කරන්නේ. දැන් ඒ සමහර දැන් බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනේ කොටස් නිකන් සංස්කරණය වෙලා ඉතුරු වෙච්ච එසෙන්ස් එක තමයි අද දැන් මේ අපි මේ පෙළදහම කියලා කියවන්නේ. දැන් ඔය එක තැනක මට මතකයි මම එක තැනක ඇහුවා එක සාකච්ඡාවකදී තථාගතයන් වහන්සේගේ කාලේ උන්වහන්සේගේ දැන් සාමාන්‍ය උන්වහන්සේ කතා කරන වේගය උන්වහන්සේගේ ධර්ම සාකච්ඡා කරනකොට උන්වහන්සේ සාකච්ඡා කරපු වේගය තථාගතයන් වහන්සේගේ වේගය සාමාන්‍ය මිනිස්සෙක් කතා කරනවා වගේ 8 ගුණයක වේගෙන් ආනන්ද හාමුදුරුවන් වහන්සේට කතා කරන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ ඊටාම වේගවත්. ඒ කතන විලාසය ඊටාම හොඳ කතිකයෝ දැකලා තියෙනවද? හොඳ කතිකේ කතා කරනකොට හෙන්න වේගවත් නේ. මිනිත්තු 2-3ට එහා ටක් ගාලා කියන ඕනේ කරුණු ටික විග්‍රහ කරනවා. ඒ වගේ ඊටාම වේගවත් අර හැකියාවක් ආනන්ද හාමුදුරුවන්ට තිබිලා තියෙනවා. එතකොට ඒ වගේ 8 ගුණයක වේග ඒ වගේ 16 ගුණයක වේගයක්. කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට වැඩිය 8 ගුණයක් වේගවත් ආනන්ද හාමුදුරුවෝ ඊට වැඩිය 16 ගුණයක් වේගවත් කියලා කියනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඊටත් වැඩිය 64 ගුණයක වේගයක් තිබ්බලු බුදුහාමුදුරුවන්ට වහන්සේ. බුදු පියාණන් වහන්සේට. එතකොට දැන් වැඩේ උන්වහන්සේ එච්චර වේගෙන් බණ කිව්වත් තේරෙන්න ඕනේ කට්ටියට තේරුණා. දැන් අපි සමහරවිට කියනවා මේ හාමුදුරන්ගේ වේගය වැඩි තේරුන්නේ නැහැ. ඒකේ හාමුදුරන් වහන්සේලගේ ප්‍රශ්නයක්ද? කාගේ ප්‍රශ්නයක්ද ඒක? අපේ පැත්තේ ස්කිල් එක මදි. ඒ කියන්නේ තව ශ්‍රවණයේ පරාසය මදි. ඒ කියන එකේ හැඟීම අල්ලන්න. දැන් අපි අපේ පැත්තෙන් දක්ෂතාවය දිනු කරගන්නවා නම් අපිට මේ බුද්ධ වචනය සහ මේ ශාස්ත්‍රීය ගෞරවය මුල් කරගෙන සුතමේ අනුග්‍රහය කියන එක. ඒ අනුග්‍රහය ඇති කරගන්න ඕනේ කාගේ පැත්තෙන්ද? තමන්ගේ පැත්තෙන්. ඒකට බාහිරින් උපකාරයක් ඕනේ. ඒක තමයි ධර්ම සාකච්ඡාව. දැන් සීලානුග්‍රහයිතය මුල් කරගෙන සුතානුග්‍රහය මුල් කරගෙන දැන් අපි එනවා කොතෙන්ටද? සාකච්ඡා අනුග්‍රහයිතය. මෙන්න මේ තුනෙන් තමයි අපිට සමතේ විදර්ශනාව නැත්නම් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම නැත්නම් සසරින් එතර වෙන ප්‍රතිපදාවේ ගැඹුර නිවැරදි දැකීම කියන එක සම්මා දිට්ඨිය කියන එක හරිම දැකීම කියන එක තේරුම් ගන්න පරිසරයක් හැදෙන්නේ. හැබැයි හරිම දැකීම තේරුම් ගන්න වැරද්ද අඳුන ගන්න මහන්සි වෙන්න ඕනද නැද්ද? දැන් වැරද්දේ පරාසය එන්න මක් වෙනවද? අපිට පේන මට්ටමට වැඩිය බුදුහාමුදුරුවෝ පෙන්වන මට්ටම තව මක් වෙනවද? දැන් ලෝකේ අපි වැරදි කියලා හිතාගෙන ඉන්නවට වැඩිය බුද්ධ දේශනාවට යනකොට කියන්නේ ලෝකේ අපි මිච්ඡාව කියලා කතා කරන්නේ වැරද්ද කියලා කියන්නේ. ඒ වැරද්ද අඳුන ගැනීමේ හැකියාව දිනු වෙනකොට වැරද්දේ තියෙන පරාසය වැටහෙන්න ගන්නවා. ඒක වෙන්න ඕනේ සීල අනුග්‍රහයිතය, සාකච්ඡා අනුග්‍රහයිතය, සුත අනුග්‍රහයිතය. එතකොට ඒ අනුග්‍රහ තුන මුල් කරගෙන වැරද්ද හොයන්න ඕනේ. මොකේ වැරද්දද? පැවැත්මේ වැරද්ද. තව පැත්තකින් කිව්වොත් පරාගණය. උපමාවේ ඉන්න හරි? පරාගණය පේන්නේ නැහැ. ඒ වගේ තමයි දැන් අපිත් මේ පැවැත්මේ ඉන්න වැඩපිළිවෙලේ වැරද්ද අපිට පේනවද? කොබන් එක තේරිච්ච කට්ටිය. ඒ වැරද්ද පේන්නේ නැහැ. ඒ වැරද්ද හඳුන ගන්න, ඒ වැරද්ද අවබෝධ කරගන්න නම් කොහොමද ඒක යෙදෙන්නේ කියන එක ඔන්න තථාගතයන් වහන්සේගේ දේශනාව තියෙන තැන. ආලවක සූත්‍රය සංයුත්ත නිකායේ විග්‍රහ වෙන මේ සූත්‍රය මම චුට්ටක් කියවන්නම්. හරි? මේක අපි අපේ මේ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කරපු මහා උත්තමයන් වහන්සේලා ඒ වගේම තමයි මේක මේ සිංහලට පරිවර්තනය කරපු. ඒ පසු කාලිනව බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ලබුගම ලංකානන්ද හාමුදුරුවෝ ඇතුළේ මහා සංඝයාවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මොකද උන්වහන්සේලා මෙහෙම අපිට මේක කියව ගන්න පුළුවන් මට්ටමට හදපු නිසා තමයි අද අපි ඔය ඔක්කොම වැඩ කැලි ටික දාන්නේ. ඒක වැඩ කැලි ටික දාන ගමන් අපි උන්වහන්සේලාට ගැරහැව්වොත් කොබන් එක තීරිච්ච කට්ටිය එන අපරාධයක්
වෙනවා. අද සමහරවිට මට ඇහිලා තියෙනවා ඒක හරි බරපතල ප්‍රශ්නයක්. ඉතින් කරන්න දෙයක් නැහැ. මිනිස්සු පව් මේවා පරිවර්තනය කරපු හාමුදුරුවෝ පුතත්ජනයි. ඒගොල්ලෝ නූගත් කට්ටිය. ඒගොල්ලොන්ට මේ ධර්මයේ තේරිලා නෙමෙයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඕ වගේ ඒවා කියනවා කියලා කියන්නේ එතන පොඩි අවුලක් තියෙනවා. හරි පුතත්ජනයි කියලා කියමුකෝ. හැබැයි එහෙම හරි ඉඳගෙන අපිට මෙහෙම කරලා දෙන්නකට ගරුත්වයක් තියෙන්න ඕනද නැද්ද? කවුද දන්නේ අද උන්වහන්සේලා රහත් වෙලාද කියලා? සමහරට මේක පරිවර්තනය කරලා ඉවරනකොට උන්වහන්සේලාට මේ ධර්ම පරියායන් වැටහෙන්න බැරිද? මේ අටුවාවේ ඕන තරම් එහෙම කතා තියෙනවා. සසරේ ධර්මයේ පුරුදු කරගෙන ඇවිල්ලා ඒ ධර්මයේ ප්‍රගුණ කරගෙන ආපු උත්තමයන් වහන්සේලාට සමහරට එක වචනේ ඇහෙනකොට තේරෙනවා මේ වචනේ කියන අර්ථයට වැඩිය මහා ගැඹුරු අර්ථයක්. ඒ හේතුව සසරේ සුතේ දියුණු කරලා තියෙන නිසා. සසරේ සත්‍ය අවබෝධ කරගැනීමේ කැමැත්තෙන් ඒකටම ફોකස් වෙලා ඉන්න නිසා. තේරෙනවද කියන එක? ඒක ජීවිතය කැප කරලා මහන්සි වෙච්ච උත්තමයන්ට දිත්තේ දිත්ත මත්තන් කියනකොට තේරෙනවා කවුද? දාරුචීරිය බාහිය දාරුචීරිය හාමුදුරුවෝ. කොහොමද උන්වහන්සේ කලින් අත්බැවි කතාව? කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ දන්නවද? දැන් ඕක අහල් නෑනේ. හැමෝම try කරනවා දිත්තේ දිත්ත මත්තන් අහන්න. හැබැයි දන්නේ නෑ දාරුචීරිය හාමුදුරුවෝ ඒ අවබෝධය පිණිස කරපු කැපකිරීම. කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ශාසනය පිරිහිලා යන කාලෙක කාශ්‍යප බුදුපියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා තිබිච්ච චෛත්‍යයක් ගාවට ගිහිල්ලා ස්වාමින් වහන්සේලා 5 නමක් චෛත්‍යයට වන්දනා කරලා අදිෂ්ඨාන කරනවා අපි ඔබ වහන්සේගේ ශාසනයෙන් උප්පරිම ඵල නෙලා ගන්නවා කියලා. ඒගොල්ලෝ වනගත වෙනවා. එහෙම වනගත වෙලා ඒ පිරිස ඒ කාලේ සිද්ධ වෙච්ච කතාවේ තියෙන්නේ එහෙමයි. ඒගොල්ලෝ මුළු ජීවිතේම කැප කරනවා මේ වැඩපිළිවෙලට. අවසානයේදී කන්දක් උඩට නැගලා ඉනිමගත් දානවා පල්ලෙහාට. එච්චර ජීවිත පරිත්‍යාගයෙන් කැප කරගෙන ඇවිල්ලා දාරුචිරි හාමුදුරන්ට එදා රහත් වෙන්න බැරි වුණා. හැබැයි අර කැප කරපු ශක්තිය තිබ්බද නැද්ද? ඒ හැකියාව තිබ්බද නැද්ද? ඒ හැකියාව එයා දිනු කරලා තිබිච්ච නිසා බුදුහාමුදුරන්ගේ ගෞතම බුදුහාමුදුරුව මුණ ගැහෙනකොටම එක වචනේ ඇහෙනකොට මක් වුණාද? මං කියන කතාව ඔයගොල්ලන්ට තේරෙනවද? දැන් අපි try කරන්න ඕනේ වචන ටිකක් දරා ගන්නද නැත්නම් වචනයේ අර්ථය මනසේ දරා ගන්න තියෙන පරිසරය හදා ගන්නද? ඈ? ඒ අර්ථය දරා ගන්න අවශ්‍ය කරන පරිසරය අපේ පැත්තේ හදා ගන්න ඕනේ. ඒ පරිසරය හදා ගන්න පුළුවන් නම් පැයක් නෙමේ දෙකක් නෙමේ රෑ එළි වෙනකන් හරි ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්. හරි මම අද මේ කාරණාව විග්‍රහ කරලා මෙතනින් මේ කතාව ඉවර කරනවා. මොකද කාලය බොහොම වේගෙන් ගෙවිලා යන නිසා ඒ කාරණා ටික ධර්ම දේශනාවට අදාළව මම හිතනවා මම අද කියන්න ආපු කාරණා ටික යම්කිසි මට්ටමකට කියා ගන්න උත්සාහවන්ත වෙච්ච ටික කියවෙන්නේ නැති කියලා සූත්‍රය විග්‍රහ කරලා ඉවර කරන්නම්. මා විසින් මෙසේ අසන ලදී. හොඳට අහගන්න. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ අලවුනුවර සමීපයේ ආලවක යකුගේ භවනෙහි වැඩවසනසේක. එකල්හි ආලවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. මහණ නික්මෙවයි ඇවැත්නි මැනවයි භාග්‍යවතුන් වහන්සේ නික්මුණසේක. මහණ පිවිසෙවයි ඇවැත්නි මැනවයි භාග්‍යවතුන් වහන්සේ පිවිසසේක. ඔයගොල්ලෝ අපි හැමෝම දන්නවා බුදුරජාණන් වහන්සේ ආලෝක යක්ෂයාගේ විමානයට වැඩලා ඉවර වෙලා ආලෝක යක්ෂයාගේ විමානයට ගිහිල්ලා ආලෝක යක්ෂයාගේ විමානයේ ආලෝක යක්ෂයාගේ ඒ සිංහාසනයේ වාඩි වෙලා ආලෝක යක්ෂයාගේ බිරිඳ ඇතුලේ ඒ පවුල්ලේ හිටපු පිරිසට එදා ධර්මයේ සාකච්ඡා කරනවා. දැන් මෙහෙම සාකච්ඡා කරලා ඉවර වෙනකොට ආලෝක යක්ෂයා ඈත එනවා. එනකොට දකින්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන්ගේ සිංහාසනයේ වැඩ වාසය කරනවා. දැන් ඔය සාමාන්‍යයෙන් ගෙදර ඕගලන්ට තියෙනවා ඔෆිස් පුටුවක් වගේ එකක්. ඔය පුටුවේ ගෙදර වැඩකාරයෙක් එහෙම වාඩි වුණොත් කොහොමද? ඈ බුදුහාමුදුරුවෝ වාඩි වුණාට කමක් නැහැ නේ. දැන් ආලෝක යක්ෂයා දන්නේ නැහැ නේ මේ බුදුහාමුදුරුවෝ කියලා. ආලෝක යක්ෂයා දන්නේ මේ ශ්‍රමණයෙක් කියලා. ඒකනේ කියන්නේ ශ්‍රමණ ගෞතම කියලා. මේ ශ්‍රමණයෙක් සාමාන්‍ය ශ්‍රමණයෙක් කියලා එයාට පේන්නේ. දැන් ආලෝක යක්ෂයා එනකොට විමානෙට තමන්ගේ පුටුවේ වාඩි වෙලා ඉන්නවා කොහෙන්ද ආපු ශ්‍රමණයෙක්. දැන් මක් වෙයිද? ඈ එන ඊගෝ එකනේ ඉන්නේ. මොකද්ද කළේ? ආපු ගමන් මහාන නික්මෙනු මහාන. සාමාන්‍ය යක්ෂ ස්වභාවය. දැන් මෙතන යකෙක් කියන්නේ පින්වතුනි අර මේ අර දත් මෙහෙම ඉස්සරහට ආපු ඒ චිත්‍රවල ඉන්න යකා නෙමෙයි ඈ. මේ මිනිස්සෙක්. හැබැයි සරයි. ඒ ස්වභාවය තමයි සරයි රෞද්‍රයි කියන අර්ථය. ටිකක් සරයි. හැබැයි ඔය හොඳට බලන්න සමහර සැර මිනිස්සු ඉන්නව නේද? හරි සංවේදී. ඒ කියන්නේ හරි සරයි තදයි මේ වෙන හැබැයි පොඩ්ඩ බැරින්න බෑ හොරෙන් අඬනවා. කොබන්නේ වගේ කට්ටිය දැකලා තියෙන කට්ටිය. මට දැනෙන්නේ මේ ආලෝක කියන්නේත් එහෙම කෙනෙක්. මොකද මෙයා ටක් ගාලා වෙනස් වෙනවා. ඔය රෞද්‍රකම් කොච්චර පෙන්නුවත් අර සහකම්පණය යාගාව තිබ්බද නැද්ද? තිබ්බා. දැන් ඔන්න බලන්න වෙච්ච සිද්ධිය. මේ කතාව හොඳට කියනකොට බලන්න මේ පළවෙනි ඡේදයේ ඉඳලම අපිට විවර කරගන්න ලොකු පරාසයක් තියෙනවා. හරි? හොඳට බලන්න.
ආලවක යක්ෂයා ස්වභාවයෙන්ම සැරයි. රෞද්‍රයි. හැබැයි ආලවක යක්ෂයා ගාව යම් සහකම්පනයක් තිබිලා තියෙනවා. සහකම්පනයකට ඉංග්‍රීසියෙන් කියන්නේ එම්පති. මම දන්නේ නැහැ සිංහලෙන් කියන්නේ සහකම්පනය කියන එක. සහකම්පනයේ හැඟීම මොකක්ද කියන එක ඕගලන්ට තේරෙනවද කියලා. මෙතන මේ සහකම්පනය කියන්නේ අර අපි කියන්නේ සංවේදීතාවයක් තියෙනවා කියන එක. ටක් ගාලා වෙනස් වෙන්න පුළුවන් හැකියාව. දැන් ඕකට අර ඕක ධර්මයේ ලස්සන වචනයක් තියෙනවා මෘදු ගුණය කියන එක. මෘදු වෙන්න පුළුවන් වෙන්න ඕනේ ධර්මය අවබෝධ කරගන්න. පැහැදිලිද කියන එක. දැන් ආලවක යක්ෂයා ඇතුළට එනකොටම ආලවක යක්ෂයා දැන් අර සිද්ධිය දැක්කහම ආලවක යක්ෂයා ඉන්නේ ක්‍රෝධස රෞද්‍ර සිතින්නේ. මොකද කළේ? මහාන නික්මෙනු මහාන. බුදුහාමුදුරුවෝ මොකද කළේ? ඇවැත්නි එහෙමයි කියලා පිට වෙලා ගියා. ආලවක යක්ෂයා බැලුවා ෂා මරුනේ. මම කියපු ගමන් මේ මහාන එළියට ගියා. මහාන පවිස මහාන නැවත එනවා ඇතුළට. බුදුහාමුදුරුවෝ මොකද කළේ? හොඳමයි ඇවැත්නි කියලා ආයෙ ඇතුළට ආවා. ආයි මොකද වුනේ? ආලවක යක්ෂයා කල්පනා කළා මම කව ඇවිද්දලා මඩෝනවා. ඔහොම එනවද නැද සාමාන්‍යයෙන් කොබන අර ඉස්කෝලේ කාලේ හරි කාව හරි බයිට් කරලා තියෙන කට්ටිය. කරලා තියෙනවනේ ඔය තියෙන අත්දැකීම. කවුරු හරි බයිට් වෙනවා කියලා දැනුනොත් දැන් මොකද කරන්නේ දිගට මේ මිනිස්සයව? අපි ඔය බයිට් කරනවා කියලා කියන්නේ හිංගි කරනවා කියන එක. තව කෙනෙක්ට හිංසා කරන එක හිංගි කරනවා. දැන් මේ ආලවකයටත් ආවේ ටක් ගාලා හිංගි කරන හිතක්. මොකක්ද ආවේ? මගේ ආසනේ වාඩි වුණාට දෙන්නම් උඹට වැඩේ කියලා ඇවිද්දලා මරවනවා කියලා හිතුවා. ඒ කියන්නේ වෙහෙස කරවනවා කියලා. ඇයි දැන් කියන දේත් අහනවනේ. නික්මෙනු මහාන පිවිස මහාන නික්මෙනු මහාන පිවිස මහාන නික්මෙනු මහාන පිවිස මහාන කියලා තුන්වෙනි පාර කියනකොට බුදුහාමුදුරුවෝ අර ස්ථානේ අර සිංහාසනේ ගාවට ඇවිල්ලා නතර වෙලා කියනවා නෑ මම යන්නේ පුළුවන් නම් යවන්න කියලා කියනවා. එතකොට ආලවක යක්ෂයා ඩිම් වෙනවා කියලා මෙතන අදහස් කරන්නේ ආලවක යක්ෂයා කල්පනා කරනවා මොකද්ද? මෙයාගේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවා. හරි මං උඹගෙන් අහනවා ප්‍රශ්නයක්. ඔන්න ඊළඟට තියෙනවා. දෙවන වටදු ආලවක යක්ෂයෝනේ භාග්‍යවතුන් වහන්සේ මේ සැලකලේ නික්මෙන මහාන ওই විදිහට අර තුන් වතාවක් ඔක් කරනවා. මේක කළාට පස්සේ බුදුහාමුදුරුවෝ දැන් නතර වෙනවනේ සිංහාසනේ ගාව. ඊට පස්සේ මහාන තොපගෙන් පැනයක් ਵਿਚාරන්නෙමි. ඉඳින් මට නොවිසඳන්නෙහි නම් තාගේ සිත හෝ වික්ෂිප්ත කරන්නෙමි. තාගේ හෘදය හෝ පලන්නෙමි. පාගෙන ගඟ පරතරයට හෝ දමන්නෙමි. මොකද්ද කෙලින්ම කියන්නේ? මං අහන ප්‍රශ්නෙට උඹ උත්තර දුන්නේ නැත්තම් මොකද කරනවා කිව්වේ? උඹව වික්ෂිප්ත කරලා කකුල් දෙකෙන් අල්ලලා ආන් විසි කරනවා කෝ අරහෙටම ගඟෙන් එතර වෙන්නම. අපි කියන්නේ පොලේ ගහනවා කියලා. කතාවට කියන්නේ මම ඔකව පොලේ ගහනවා කියලා. අන්නේ වගේ කතාවක් මේ කිව්වේ. දැන් බුදුහාමුදුරු ඊළඟට මොකද කියන්නේ? ඇවැත්නි දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ලෝක මහාන බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත ප්‍රජාවේ යමෙක් මාගේ සිත හෝ වික්ෂිප්ත කරන්නේද හෘදය හෝ පලන්නේද පාගෙන ගඟ පාකර හෝ දමන්නේද එබන්දෙකු මම නොදකිමි වැලිදු ඇවැත්නි තෝ යමක් කැමැත්තෙහිද විචාරව. ඇවැත්නි මාව එහෙම පොලේ ගහන්න පුළුවන් කෙනෙක් මේ තුන් ලෝකේ නෑ. ඒක ලොකු හාමුදුරුවෝ සමායන බුදු පියාණන් වහන්සේක මාන්නෙන්ද කිව්වේ නෑ. ඒක තමයි ධර්මතාවය. බුදු කෙනෙක්ට එහෙම හිංසාවක් කරන්න බෑ. මොකද එහෙම කරන්න බැරි තරමටම උන්වහන්සේ ගුණ පුරලා තියෙන්නේ. තේරුණාද දන්නේ නැහැ කියන කතාව. එතකොට දේවදත්ත ගල් පෙරළුවේ. එනවද නැද්ද ඔහොම ප්‍රශ්න? කල්පනා කරන්න ඕනේ. දැන් ඔන්න මම ප්‍රශ්න දාලා මම උත්තර දෙනවා දැන්. ඒකට හේතුව තමයි පෙර පසේ බුදුරජාණන් වහන්සේ කරෙක්ට කරපු හිංසාව. උන්වහන්සේට ලැබිච්ච සියලු කර්ම විපාක වලට ඔය දේවදත්තකින් වෙච්ච කරදර සහාය වෙච්ච සියලු මේවට හේතු පෙන්නනවා තථාගතයන් වහන්සේ. සසරේ මේ ඒ හේතුව තියෙන නිසායි බුදුහාමුදුරන්ටත් හිංසා කරන්න පුළුවන් උනේ එතන කියන එක. පැහැදිලිද කියන කාරණාව? එතකොට දැන් අද අපිට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මූන්ට බයිනවා නම් අපිට එනවද? අනේ ඉතින් මොනව කරන්නද මම්ම සංසාරේ කරපුවා තමයි මේ එන්නේ කියලා. නැත්නම් එන්නේ මොකද්ද? උඹ කවුද මට? හැබැයි සුකෘත දුක්ෘත කර්මඵලයන්ගේ ඵල විපාක කියන ඇත්ත කියන එක පුංචි හරි දැනিলা තියෙනවනම් පොඩ්ඩක් හරි දැනিলা තියෙනවනම් මොකා බැන්නත් ඇවිල්ලා අපිට නිහඬව ඉන්න බැරි වෙනවද? පුළුවන් වෙනවද බැරි වෙනවද? ඒ කියන්නේ කර්මය පිළිගන්නවා නම් අපිට පැහැදිලිවම පුළුවන් වෙනවා නිහඬ වෙන්න. අද ඇයි අපිට නිහඬ වෙන්න බැරි වෙලා තියෙන්නේ? අපේ හිත වෙච්චර වික්ෂිප්ත වෙන්නේ ඇයි? කවුරු හරි බයිනකොට මම්ම කරපුවා මගේ පස්සෙන් එනවා කියලා තේරෙන්නේ? ඒක දැනෙන්නේ නැහැ. හැබැයි වචන කියන්නේ ගියාම කියනවා නේද? වචන කියන්නේ ගියාම කොහොමද? නෑ මට බයින්න බෑ එයා එහෙම.
කවුරුත් මට බැනලා එහෙම ඉන්න බෑ. මට ඕන විදිහට මේක වෙන්න ඕනේ. පැහැදිලිද? ඒක නිසා අර අෂ්ටලෝක ධර්මතාවය එනකොට සම වෙන්න බොහොම පැහැදිලිව කර්ම විශ්ය කියන එක අපිට දැනෙන්න ඕනේ. ඒව දැනෙන්නේ නැතුව මේ ගමන යන්න බෑ. දැන් මෙතන මොකද්ද උනේ? බුදුරජාණන් වහන්සේ ගාවට දැන් මෙයා ආපුවම දැන් සියල්ල කර්මයට වෙනවා කියලා දාලා හේකුත් නෑ. එහෙම දැම්මොත් පුබ්බේකත හේතුවාදයට යනවා. දැන් මෙතන ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට ඕගොල්ලෝ නොසලකිලිමත්ව ගිහිල්ලා වතුර ටිකක් බිම තිබිලා ඒක පෑගිලා ඔළුව වැදිලා වැටෙනවා. වැටෙනවා ඔළුව වදිනවා. දැන් කිව්වම හරියද සියල්ල කර්මය. අනේ කර්ම නිසා තමයි වැටුනේ කියලා. කර්මෙත් තියෙනවා තමයි. හැබැයි මෙතන වැටුනේ මොකක් නිසාද? නොසලකිලිමත්කම නිසා. ඒ නිසා තමයි සියල්ල පෙර කර කර්මයට දාන්නේ. නෑ හැබැයි කර්මය නැද්ද? කර්මෙත් තියෙනවා. සමහරට ඒ වැටෙනවත් එක්කම පැරලයිස් වෙන්න පුළුවන්. ඒක සමහර කර්ම විපාකයක් නිසා වෙන්න පුළුවන්. මං කියන කතාව පැහැදිලි නේ. දැන් අපි යන් ආයි මෙතනට. දැන් බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? මේ තුන් ලෝකේ තථාගතයන් වහන්සේ කෙනෙක්ට එහෙම හිංසාවක් කරන්න පුළුවන් කෙනෙක් නෑ. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහන්න කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? හැවැත්නි දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ලෝක මහාන කෙනෙක් ආලෝකයක් දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත සත්ව ප්‍රජාවෙහි මාගේ සිත හෝ වික්ෂිප්ත කරන හෘදය පලන්නේද පාගෙන ගඟ පා කර හෝ දමන්නේද එබන්දුකු මම නොදකමි වැළඳු ඇවැත්නි යමක් තෝ කැමැත්තේද විචාරව ඉක්බිති ආලෝකයක් ශිවතමේ භාග්‍යවතුන් වහන්සේට ගාතාවකින් කීය මෙලව සත්වයාට කිමෙක් ශ්‍රේෂ්ඨ ධනය වේද කිමෙක් මනවින් පුරුදු කරන ලද්දේ සුව එලවාද රසයන් අතුරෙන් කුමක් ඊතා මිහිරිද කෙසේ ජීවත් වුණුගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨයයි කියද්ද ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ කියනවා මෙලව සත්‍යයට ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනය වේ. දහම මනවින් පුරුදු කරන ලද්දේ සුව එලවයි. රසයන් අතුරෙන් සත්‍ය රසය ඒකාන්තයෙන් මිතා මිහිරිය නුවණින් ජීවත් වනුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයි කියන්නේ. දැන් මොකද්ද විතර දෙන උත්තරේ? ධනයන් අතර ඉහළම ධනය මොකද්ද? අපිට නම් මොනවද? හයිබ්‍රිඩ්. හොඳ ලොකු ගයක්. ලස්සන නෝනල මහත්තුරු කවුද දන්නේ කතාව. දැන් ඒක තමයි අපේ සාමාන්‍ය ස්වභාවය. අපි සාමාන්‍යයෙන් අපි ලෝකේ හොඳම ධනය කියලා හිතාගෙන ඉන්නේ මේ ලෝකේ හැමෝම හොඳයි කියන ඒවා. තත්තතානාන්තර නම්බුනාම ගරුණ ඉඳලා තල. ඒවා ඉඳලා තමයි අපිට මොකද්ද? ධනය වෙලා තියෙන්නේ. හැබැයි බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ හොඳම ධනය කියන්නේ මොකද්ද? සද්ධා ධනය. සද්ධාවයි ධනය. ඊළඟට කියනවා දහම මනවින් පුරුදු කරන ලද්දේ සුවේලවයි. ඒ කියන්නේ මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර ධර්ම ශ්‍රවණිය මුල් කරගෙන ධර්මය දැනගන්න දැකගන්න ඒ වැඩපිළිවෙලම පුරුදු කරන්න කියන එක. ධර්මයත් එක්ක ජීවත් වෙන එක. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා ධර්මයයි ජීවිතයයි දෙකක් කරගන්න නැතුව ජීවිතය තුලින්ම ධර්මය දකින්න අපි පරිසරයක් හදා ගන්න ඕනි කියන්නේ. ආන් ඒ වැඩපිළිවෙල තමයි මොකක් කියන්නේද? සුවය ලැබෙනවා කියලා කියන්නේ. සුවය පිණිස යහපත පිණිස තියෙන වැඩපිළිවෙල. ඊළඟට රසයන් අතුරෙන් සත්‍යයේ රසය ඒකාන්තයෙන්ම මිහිරිය. යමෙක් සත්‍යයේ සත්‍ය ආකාරයෙන් අවබෝධ කරගන්න වෙහෙසෙනවා නම් ඒ අවබෝධය වළඳනවා නම් ආන් එකට මොකක් කියනවද? සත්‍යයන් අතරින් ඒකාන්තයෙන්ම මිහිරි රසය මොකද්ද? සත්‍ය රසය. වැඩි දැන් අපිට ඔය කිව්වට සත්‍ය රසයට වැඩිය මිහිරි දවල්ට කන බත් එකේ තියෙන සමහර මොනවා හරි ඉස්සෙක් හරි කොහොමද ඒක දෙහිච්ච කට්ටිය කන්න එහෙම ගියාම කොහොමද කරෝලයක්වත් නැද්ද බං කියලා අහලා තියෙන කට්ටිය ජීවිතේ එකපාරක් හරි ඒ ස්වභාවයෙන්ම අපෙන් ඔප් වෙනවා අපි කැමති සත්‍ය රසයට නෙමෙයි අපි කැමති කුණු රසයට කොහොමද ඒක දෙහිච්ච කට්ටිය දැන් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව මේ සංසාරෙම කියන්නේ මහා කුණු ගොඩක් මේ සංසාරයේ නැමැති කුණු ගොඩේ ඕජාව අදින්න තමයි අපි කැමති. මෙන්න මේ කුණු රසයෙන් ඉවත් වෙනකොට තමයි මොන රසයට යන්න පුළුවන් වෙන්නේද? සත්‍ය රසයට යන්න පුළුවන් වෙන්නේ. සංසාරයේම හරියට දැනගත්තොත් දැකගත්තොත් තමයි නිර්වාණය කියන අවබෝධය. නිර්වාණය ධාතුව සාක්ෂාත් කරන්න පුළුවන්. එතකොට සංසාරයේ කියන එක්සෑම් එක හරියට පාස් වෙන නම් සංසාරයේ තියෙන වැඩපිළිවෙල හරියටම තෝරගන්න මහන්සි වෙන්න ඕනේද නැද්ද? මං අහන ප්‍රශ්නේ ඕගොල්ලන්ගේ. කොබන්න O level වලට මහන්සිලා තියෙන කට්ටිය අත උස්සන්න. O level, A level කැම්පස් වල එක්සෑම්ස් වලට මහන්සිලා තියෙන කට්ටිය. බොහොම ස්තුතියි. හොඳයි හොඳයි. අම්මලා නම් කලේ O level වල නෙමෙලු. අර මොකද්ද ඒ කාලේ තිබිච්ච වෙන විභාගලු. හරි කොහොම හරි විභාග වලට මහන්සිලා තියෙන කට්ටිය.
කොහොමද සාමාන්‍යයෙන් ඔකට මහන්සි වෙනකොට රෑ එළි වෙනකන් පාඩම් කරන ඒවා ෂෝට් නෝට් ගහන ඒවා ආයි නෑ පුල්ම බැහැලා වැඩ කරනවා නේද ඒකට. ඒ කියන්නේ මුළු ජීවිතේම ඒකට කැප කරනවා නේද? හරි. කොහොමද මේ විදිහට නිවන් දකින්න මහන්සි වෙන කට්ටිය අත උස්සෝ. තේරුණාද දන්නේ අර්ථේ. එතකොට නිවන් දකින්න මහන්සි වෙනවා නම් අර දෙවණියට කියපු එක මේ කියන්නේ ධර්මයේ මනමින් පුරුදු කරනවා කියන දේ නැත්නම් ධර්මයේ මනසේ අවබෝධ කරගන්න අපි මහන්සි වෙන්න ඕනේ. ඒ හැඟීම තේරුණාද? හැබැයි දැන් එහෙම මහන්සි වෙන්නේ නැතුව, එහෙම කැප වෙන්නේ නැතුව අපි try කරනවා ඉක්මනටම සත්‍ය දකින්න. දැන් මොකෑ වෙන්නේ? කොහෙන්ද අල්ලන්නේ? වල්ගෙන් අල්ලන්නේ. කරනවා පැහැදිලි නෙමෙයි කියන්න හදන එක. රයිට්. ඊළඟට කියනවා ඕගේ අලව්‍යක යහනවා යක්ෂය යහනවා ඕගේ කෙසේ තරණය කළේද? තථාගතයන් වහන්සේගේ දේශනාව ඕගේ විග්‍රහ කරනවා. මේ කෙලෙස් පැවැත්ම සංසාරයේ විග්‍රහ කරනවා. දිට්ඨි ඕගේ, කාම ඕගේ, භව ඕගේ, අවිද්‍යාව ඕගේ කියලා. මේ ඕග වැඩපිළිවෙල. ඕගේ කෙසේ තරණය කළේද? අන්වය කෙසේ තරණය කළේද? මෙතන අන්වය කියලා කියන්නේ ආයි මේ සංසාර ඕගේ කියන එකම තමයි. දුක කෙසේ ඉක්මවාද? කෙසේ පිරිසුදු වේද? කොහොමද පිරිසුදු වෙන්නේ? එතකොට බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ශ්‍රද්ධාවෙන් ඕගය තරණය කෙරේ. අප්‍රමාදයෙන් අන්වය තරණය කෙරේ. වීරයෙන් දුක ඉක්මවයි. ප්‍රඥාවෙන් පිරිසිදු වෙයි. දැන් මෙතන සද්ධාව කා කෙරෙහි තියෙන සද්ධාවද? මෙතන සද්ධාව කියන්නේ භක්තිය නෙමෙයි හොඳේ. භක්තියෙන් යදින එකයි සද්ධාවෙන් ගරු කරන එකයි අතර වෙනසක් තියෙනවා. කා කෙරෙහි සද්ධාවද මේ තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි සද්ධාව. පැහැදිලිද කියන කාරණාව. ඔන්න ඔතනින් තමයි මේ කියන කාරණාවේ ආලවක යක්ෂයාට උත්තර දෙන්නේ. මේ දේශනාව අහලා වෙනකොට ආලවක යක්ෂයා මොකද්ද කියන්නේ? බුදුහාමුදුරනේ අද පටන් මම ඔබ වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් විදිහට සලකන්න කියලා කියනවා. කකුල් දෙකෙන් අල්ලලා පරසක්වල විසි කරන්න ආපු මිනිස්සයාට දැන් මොකද උනේ? අර අහපු ප්‍රශ්නටකට උත්තර දීලා ඉවර වෙනකොටම ඒක ලෙහිලා ඉවරයි. දැන් මෙතන ගිය අවසානේ මොකද්ද? ආලවක යක්ෂයා ආවේ විවාදයකට. ඉවර වුණේ කොතනින්ද? සාකච්ඡාවක් එක්ක. ඒ නිසා තමයි දේශනාවේ තියෙන්නේ සාකච්ඡාය භික්කවේ පඤ්ඤා වේදිතබ්බා. තේරණානි කියන එකට කර ප්‍රඥාව මතුවෙන්න නම් පැහැදිලිවම සාකච්ඡාව ඕනේ. ඒ සාකච්ඡාවේ තියලා තියෙන ඊතුරු කොටස් ටික තමයි අද මම ඔය විග්‍රහ කළේ. සීලය, සද්ධාව, සුතය, ඒ කොටස් ටික. ප්‍රඥාව තීව්‍ර වෙන්න ධර්මතාවයේ තියෙන ගැඹුර Tamanටයි වැටහෙන්නේ. ඒ වචනය තේරෙන වෙලාව අපි දන්නේ නැහැ. ඒකට හොඳ කලපුරුද්දකින් පළපුරුද්දකින් ධර්මයේ පුරුදු පුහුණු කරන වැඩපිළිවෙල දියුණු කරගෙන ඔබ කැමැති ස්වාමින් වහන්සේලාගෙන් ධර්මය අහගෙන කැමැති අකමැති කියන එක දෙපැත්තට දාලා ස්වාමින් වහන්සේලා දහමක් කියනවා නම් ඒක අහන්න. අපිට කාටවත් අයිතියක් නෑ අරයාගේ අහන්න මෙයාගේ අහන්න කියලා. පුද්ගලයා තුලින් ධර්මය දකින්න එපා. ධර්මය තුලින් දකින්නේ කියන පුද්ගලයා හරියට මේක කියනවද නැද්ද කියන එක. ඒක කරන්න අතින් පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න ඕනේ. තේරෙනවද කියන එක. ඇසුර තුල තමයි අපිට අපි දන්නේ නැති ගොඩක් දේවල් හම්බ වෙන්නේ. දැන් එහෙනම් අපි ඇසුරු කරන්න ඕනේ කාවද? තුනුරුවන ඇසුරු කරන්න ඕනේ. අද හැබැයි අපි කැමති තුනුරුවන ඇසුරු කරන්නද පුද්ගලයා ඇසුරු කරන්නද? කොවන්නේ එක තීරිච්ච කට්ටිය. ඒ නිසා තමයි බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණින් කියන සංඝං සරණං කියන තැනට දානවා කාගේ හරි පුද්ගලයෙක්ගේ නමක්. අරහාමුදුරෝ සරණං ගච්ඡාමි. මේ හාමුදුරෝ සරණං. එතකොට ඉතින් මට කියන්න වෙන්නේ බුදු සරණයි කියලා තමයි. පුද්ගලයෝ නම් දාගන්න එපා. ධර්ම විනය සාකච්ඡා කරන්න. ඒක තම තමන්ගේ තියෙන නැන නුවණත් එක්ක ඒකට යොදන කාලයත් එක්ක ඒකට මහන්සි වෙන ඒ වැඩපිළිවෙල තමන්ගේ පැත්තෙන් නිර්මාණය කරගෙන චතුර්ෝගය තරණය කරන්න ඔබ හැමට පරිසරය සැකසේවා කියන ආශිර්වාදයෙන් දේශනාව විවර කරනවා. මේ කටහඬ අහගෙන හිටියට බොහොම ස්තුතියි. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං
ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සූවිසි අනන්ත වූ ගුණ බලයෙන් උතුම් ධර්මාබෝධයම සැලසේවා. සුවපත් වේවා. තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං